තෙරුවන් සරණයි. අදත් අවසරයි අරබන්නට මෙතන පටන් ආසිපත් අරණ වැතිසිත පෙරදැරිව ඔබටත් අපි ආරයුම් කොට සිටිනවා. හරිත නාලිකාවේ ආසිපත් අරණ සමග එකතු වන්නට. ආසිපත් අරණ තුල අප හැමදාමත් කතා බහ කරන්නේ මනුෂ්‍ය ජීවිතයට අවශ්‍ය දේවල්. ලෝතර බුදුරජාන් වහන්සේ විසින් දේශනා කරන්නට යෙදුණු බුද්ධ දේශනාවට අනුව මනුෂ්‍ය ජීවිතයක් ලද කෙනෙකු උපත්තියේ සිට මරණ මංචකය දක්වා සිය ජීවන චක්‍රය මෙහෙවා ගන්නේ කෙසේද? අවසන සසර කෙටි කොටගෙන නිර්වාණය කරා මාර්ගඵල කරා අපට ගමන් කරන්නට හැකියාව ලැබෙනවා නම් ඒ ගමන් කරන්නේ කෙසේද? ආත්ම භවයක නොයසේනම් පෙර ආත්ම භවයන් වලදී අප විසින් එක්රැස් කරන්නට යෙදුණු කුසල කර්මයන් මේ මනුෂ්‍ය ජීවිතයේදී අපට බලපාන්නේ කෙසේද? අකුසල කර්මයන් අපට බලපාන්නේ කෙසේද? ඒ ඔස්සේ මනුෂ්‍ය ජීවිතය මෙහෙවන්නේ සැරිසරන්නේ කොහොමද කියන කාරණාවන් පිළිබඳව අපි නිරන්තරයෙන් කතා බහ කරනවා බුද්ධ දේශනාවේ විවිධ තේමාවන් උපයෝගී කරගනිමින්. අද දවසේදීත් එවැනි තේමාවක් ඔස්සේ ආසිපත් අරණ ඔබ වෙනුවෙන් රැගෙන එන්නට අපි යලිත් අවසර පතනවා. අද දවසෙත් අප ආසිපත් අරණේ සාකච්ඡා කරන්නට බුදුන් දෙසූ වදන් අපට දෙසන්නට නමස්කාර පූර්වකව ආරාධනා කොට සිටියා. අවසරයි. හම්බන්තොට වෙහෙරගල පුරාණ රාජමහා විහාරය සහ කළුතර නාගොඩ ශ්‍රී ජිනවංශ යෝගාශ්‍රමය යන උභය විහාරාධිපති විසුද්ධි මග්ග ජාත්‍යන්තර බෞද්ධ මහා සංවිධානයේ නිර්මාතෘ දූරණ විචිත්‍ර භානක අතිපූජ්‍ය නාගොඩ සද්ධාලෝක නායක ස්වාමීන් වහන්සේට ඔබ වහන්සේ නමස්කාර පූර්වකව පිළිගන්නවා අපේ හාමුදුරුවනේ. උන්වහන්සේ සමග ආසිපත් අරණ මෙතෙන් පටන් ආරම්භන්නටයි අපේ සූදානම. අද දවසේ තේමාව පිළිබඳව අප කතා බහ කරන විට සබ්බ පාපස්ස අකරණං බුදු දේශනාව තුළ කියවෙන මේ දහම් පදය. නොයසේනම් සියලු පාපයන්ගෙන් අත මිදෙන්නට ඕනෑයයි ලෝතර බුදුරජාණන් වහන්සේ විසින් මහා භාග්‍යවතුන් වහන්සේ විසින් දේශනා කරන්නට යෙදුනේ ඇයි? එය සියලු බුදුරුන්ගේ දේශනාව වග අපට තහවුරු කරන්නේ ඒතං බුද්ධාන ශාසනං කියන ධර්ම පාඨය. අපේ හාමුදුරනේ මේ පාඨයන් දෙකට මැදිවයි අද අප සාකච්ඡා කරන්නේ. සියලු පව් වලින් අත මිදෙන්නට කියලා සියලු බුදුවරුන් දේශනා කරන්නේ ඇයි? සියලු බුදුවරුන්ගේ ප්‍රාර්ථනාව ඒ බවට පත්වන්නේ ඇයි? ඒ නිසා එහෙම වෙනවා නම් මේ පින් පව් කියන කාරණා දෙක අපි හරියට අවබෝධ කරගෙන පවෙන් මිදෙන්නට යයි අපිට යෝජනා කරන්නේ ඇයි කියලා අපි කතා කරමු. තෙරුවන් සරණයි සියලු දෙනාටම. විශේෂයෙන්ම අපේ හරිත නාලිකාවේ ප්‍රධාන අනුශාසක අතිපූජනීය ආචාර්ය කිරින්දේ අසජි නායක ස්වාමීන්ද්‍ර වර ප්‍රමුඛ මහා සංඝරත්නයේ අවසරයි. ඉතින් අද ඊ타මත්ම වටින ධර්ම සංකතනයකට අපි සම්බන්ධ වෙන්නේ මේ වෙලාවේ මේ පව් පිළිබඳව, පාපය පිළිබඳව. සබ්බ පාපස්ස අකරණං කුසලස්ස උපසම්පදා සචිත්ත පරියෝදපණං ඒතම් බුද්ධාන ශාසනං. ඒක සියලු බුදුරජාණන් වහන්සේලාගේ අනුශාසනාව අවවාදේ. ඒ අනුව තමයි අද මේ පාපය අකුසලය එහෙම නැත්නම් මේ දුක් විපාක ලබා දෙන ධර්මයන්හි යෙදෙන්න එපා කියන්නේ ඇයි කියන එක තමයි අහන්නේ. ඒ නිසා මදුවා මඤ්ඤති භාලෝ යාව පාපං නපච්චති යදාච පච්චති පාපං අතබාලෝ දුක්ඛං නිකච්ඡති. බුද්ධ වචනේ කරන කලට පහු මිහිරිය මීසේ විඳින කලට දුක් දැඩි වෙයි බොහෝසේ. ගිනිසේ ඔබෝසේ තමයි. එතකොට එහෙනම් අනුත්තරේ මදුවා මඤ්ඤති බාලෝ මේ බාලයා අඥානවන්ත මිනිසයා මේ පැණි කන්න වාගේ තමයි පව් කරනකොට යමෝඩයිනේ පව් කරන්නේ උඩ පැන පැන සතුටින් හරියට මී පැණි කන්න වාගේ. හැබැයි විපාක විඳින්නේ ගින්දර වාගේ. ඒ නිසා තමයි පව් කරන්න එපා කියලා කියන්නේ. එහෙනම් ඒකම හොඳයි ඒ මාතෘකාවට. එහෙනම් පව් කරන්නේ සතුටින් වුණාට විනෝදෙන් වුණාට හැබැයි දුක් විඳින්නට වෙන්නේ ගිනි කනවා වගේ තමයි දුක් විඳින්නට වෙන්නේ. එහෙනම් පාපයේහි අකුසල විපාකය බොහොම දුක්සහිතයි.
හැඬුම් සහිතයි, වේදනාකාරී, කටුකයි, පරුසයි. ඉතින් ඒ විඳින්න වෙන්නේ රංචු ගහිලා පව් කරාට විඳින්න වෙන්නේ තනියම. ඒ නිසා බුදුරජාණන් වහන්සේගේ දේශනාවට අනුව කල්පනා කරාම පාපය අපට කවදාකවත් සැප පිණිස පවතින්නේ නැහැ. පාපය දුක් පිණිසමයි පවතින්නේ. මෙලවත් දුක් විඳිනවා. මෙලවත් විඳවනවා. මෙලවත් වේදනාකාරී ජීවත් වෙන්න වෙනවා. මේ ජීවිතෙන් පරව මෙහින් පස්සේ පරලොවදී මීටත් වඩා බොහෝ දුක් ඇති සතර අපාවල දුක් විඳින්නට වෙනවා. ඒ නිසා ඒ දුක කැමති නැත්නම්, ඒ දුක අකමැති නම් විඳින්න, ඒ දුක ප්‍රතිලාභය කරගන්න උවමනාවක් නැත්නම් පව් කරන්න එපා. එහෙනම් සැප විඳින්න, සුවසේ ඒ ජීවිත ලබන්නට, ලැබූ ජීවිතේ වාසනාවන්තව ගෙවන්නට කැමති නම් නිවන් දකින අතුරුම නිර්වාණය දක්වාම අපි කළ යුතු වන්නේ යහපත් දේ, කුසල්, හොඳ දේ. දේශනාව තුළ තිබෙනවා අපේ හාමුදුරනේ දුකට හේතුව දුක නැති කිරීමේ මාර්ගය වාදී වශයෙන් දේශනා කළා. එතකොට දුකට හේතුවක් බවට පත්වන්නේ, දුක කියන්නේ මේ නම් දුකට හේතු බවට පත්වන කාරණා බොහෝ ඇතිනේ. එතකොට අපි දුක නැති කිරීමේ මාර්ගය තමයි සොයා ගන්නට අවශ්‍ය වෙන්නේ දේශනාවට අනුව. දැන් මේ දුක කියන කාරණාව දැන් මේ පව් කිරීම තුළ දුක නිර්මාණය වෙනවා නම්, පව් කිරීම කියන කාරණාව පිළිබඳව අපි කතා බහ කරද්දී පව් කරන අය අපාය යනවා කියලා අපි සරලව අහලා තියෙනවා. අපිට කුඩා කාලේ කියන්නේ ඔය ඕක කරන්න එපා, ඕක පව් වැඩක්, ප්‍රාණඝාතයේ පව් වැඩක්, සොරකම් කිරීම පවට හේතුවක්. ඒ නිසා පව් කරන්නට එපා, පව් කරොත් අපාය යනවා කියලා තමයි සරලව කියන්නේ. මේ පොඩි කාලේ අපිට දෙන මේ අවවාදය. පවත් එක්කම අපායත් බැඳලා තියෙන නිසා මට හිතුණා මේකත් කතා බහ කළ යුතුයි කියලා. ඇත්තටම දැන් අපාය කියන වචනේ තේරුම සැප නැති, දුක ඇති කියන අර්ථයෙන් තමයි අපාය කියන වචනේ හැදලා තියෙන්නේ. සැප නැති, දුක ඇති. එහෙනම් අපාය කියන කාරණා ගත්තාම භූමි වශයෙන්ම ධර්මයේ සඳහන් කරන දැන් പ്രേත අපාය, අසුර අපාය, තිරිසන් අපාය සහ නිරය. දැන් නිරය ගත්තාම එතනක් තියෙන කොටස් 8ක්. තාප, ප්‍රතාප, සංජීව, කාලසූත්‍ර ආදී තියෙන 8ක්. ඉතින් භූමි වශයෙන් ගත්තාම දැන් කාරණේ තියෙන්නේ මිනිස්යන්ට මේ අපායවල් පේන්නේ නැති එක. හැබැයි අපිට එකක් පේනවා, තිරිසන් අපාය. තිරිසන් සත්වෝ අපිට පේනොත් දැන් තිරිසන් ලෝකයේ සත්තු විදින කායික හා මානසික දුක් දිහා බැලුවහන් පස්සේ මිනිස්යාව අපි මිනිස්යාගේ සැප දුක් එක්කලා ගලපලා බලනකොට තිරිසන් සතෙකුට තියෙන මානසික දුකයි කායික දුකයි ප්‍රකාශ කරන්න බැරි එකත් ලොකු දුකක් නේ. දැන් අපිට සිම්ප්ලිසිෂියාව හැදුනා නම්, උණ හැදුනා නම්, අසනීපයක් හැදුනා නම් කතා කරලා කියන්න පුළුවන්, වෛද්‍යවරයෙක් මුණ ගැහෙන්න එකගෙන යන්න කියන්න පුළුවන්. අපිට ඕන තරම් උපක්‍රම යොදන්න පුළුවන්. දැන් තිරිසන්ගත අපි බලමු දැන් බල්ලෙක් වගේ, සුනකෙක් වගේ. දැන් එයාට අසනීපයක් වුණොත් කතා කරලා කියන්න බෑ. අමාරුවේ තත්ත්වයේ විස්තර කරන්න බෑ. එහෙනම් කායික දුකත් මානසික දුකත් ගොඩක් විඳගෙන ඒ දුක් විපාක විඳින්නම තමයි මේ අපාය උප්පත්තිය ලැබිලා තියෙන්නේ. දැන් සමහරක් කෙනෙක්ට කියන්න පුළුවන් මෙහෙම දැන් ස්වාමීන් වහන්සේ දැන් සමහර ගෙවල් වල ඉන්නෝ සුනකයෝ දැන් මේ ලංකාවේ අය නෙවෙයි පිටරටින් ගෙන ආපු අය ඒගොල්ලෝ අපට වැඩිය සැප විඳිනවයි කියලා. එහෙම කියනවනේ. ඔව් එහෙම තියෙනවා. අපට වැඩිය කායික සැප විඳින එක ඇත්ත. හැබැයි ඒ සැප වුණාට ඒක මනුෂ්‍ය සැප ඉක්මවන්න පුළුවන් කමක් නැහැ. ඒ සැපේ ලැබෙන්නේ කුසලයක විපාකයකින්. දැන් සසරේදී අපි දන් දීලා කුසල් කරලා මාන්නය උපදව ගත්තොත් අපිට පුළුවන් සැපවත් සුනකෙක් වෙලා ජීවත් වෙන්න සසරේදී. එහෙනම් සැප විඳින සුනකෙක් වෙන්න නම් දන් දීලා මාන්නය ඇති කර ගන්නවා. නැත්නම් මාන්නයෙන් දන් දෙනවා. දැන් එහා ගෙදර 19කට දාන්න දෙන්නේ මන් දෙනවා 25 9කට මට පුළුවන් ඊට වැඩි කියලා මාන්නයෙන් දෙනවා. අන්න දුන්නු එකේ ආනිසංසයේ සැපේ ලැබෙනවා. හැබැයි ලැබෙන්නේ බල්ලෙක් වෙලා සැප වුණත් බලු සැප. ඒ නිසා සුනක සැප විඳින්න පුළුවන් හොඳ දැන් ඔය අපේ කොළඹ රටේ මේ පැතිවල ඉතින් ඕන තරම් ඒ වගේ ඉන්නවනේ මිනිසුන්ට වැඩි සැප විඳින අය. ඉතින් එතකොට ඒ සැප විඳාට කායික සැප එහෙම වුණාට මානසිකව විශාල දුකක් තිරිසන් ලෝකේ සත්තු විඳින එක මම ඉස්සර කිව්වේ මේ සුනකයෝ ගැන විතරයි. නමුත් ගොඩාක් සත්ව විශ්ේ විවිධයි. තිරිසන් ලෝකේ සත්තු වෙලා අනන්ත අප්‍රමාණ දුක් විඳින සත්වය කොච්චර ඉන්නවද කර කියා ගන්න දෙයක් නැතුව දැන් ඇස්සන්ද වෙච්ච ගොළු වෙච්ච බිහිරි වෙච්ච කෙනෙකුට කියා ගන්න දකින්න බැරි හා ඊටත් වැඩිය අපහසුකම් වලට එයයි ගොදුරු වෙනවා. මට මතකයි එක අවස්ථාවක මම දැක්කා ඒ රූපවාහිනී නාලිකාවක මේ විදේශ රට ඉන්නකොට මේ දරුවා පැටියා ලැබෙන්න ඉන්න මුවදෙනක් වේගෙන් එලවගෙන ගිහිල්ලා ඒ මුවදෙනව කොටියා ඉරාගෙන කනවා. පැටියවත් ඉරාගෙන කනවා අම්මවත් කොච්චර අසරණද බලන්න. ඉතින් කොයිතරම් අසරණද මේ තිරිසන් ජීවිතය. ඉතින් අපායක් නෙවෙයිද? කොහේ ගැලවෙන්නද?
ගැලවෙන්න බෑ. කොයිතරම් අසරණද. දැන් මිනිස්සුෙකුට ඒ වගේ ආපදාවක් වෙනකොට මිනිස්සු ටික එකතුලා බේරගන්නේ නැද්ද? බේරගන්න පුළුවන්. එහෙනම් තිරිසන් අපාය කියලා කියන්නේ තිරිසන් ලෝකයේ දුක් සහිතයි. ප්‍රේතාපාය අපිට පේන්නේ නැහැ. හැබැයි ඒ වුණාට ප්‍රේතාපාය ඊට වැඩිය දුක් විඳින්න තියෙනවා. ගොඩක් ප්‍රේත කොට්ටාස 16ක් තියෙනවා. ඊළඟට නිරය ගැන කතාවක් ඇත්තේම නෑ. දැන් නිරය ගැන කිව්වහම පස්සේ අපිට පේන්නේ නැහැනේ හාමුදුරනේ කියලා කියයි. නෑ අපිට පේන්නේ නැති වුණාට අපිට ඒ දේවල් අවිශ්වාස කරන්න පුළුවන් කමක් නෑ. අද ඉතින් විද්‍යාත්මකව තාක්ෂණිකව දියුණු නිසා ගොඩාක් ඒ පිළිබඳව කරුණු කාරණා තහවුරු කරගෙන යනවා. ඒ අපි සාමාන්‍ය මේ භූමි විෂමය බැලුවොත් යොදුන් 2,40,000ක් ඝනකමයි අපි මේ ජීවත් වෙන පොළොව තලයේ. යොදුන් 2,40,000ක්. මේ යොදුන් 2,40,000ක් ඝනත්වයේ තියෙන මේ පොළොවේ ඉඳගෙන තමයි යොදුන් 15,000න් 15,000 පහළට තමයි මේ අපායවන් පිහිටවලා තියෙන්නේ. ඒක ධර්මයක්. ඒක ධර්මතාවයක්. එහෙනම් යොදුන් 15,000ක් ගිය තැන පළවෙනි අපා ස්තරය අපට හම්බ වෙන ওই විදිහට 136ක් තියෙන කොටස් වශයෙන්. අවසානම කොටස යොදුන් 84,000ක් ගිය තැන තමයි අවීචි මහ නිරය. යොදුන් 100ක් දිගයි, යොදුන් 100ක් පළලයි, යොදුන් 100ක් උසයි. මොන ප්‍රමාණය. ඉතින් බලා ගන්න ඕන නම් ඉතින් ගියාට පස්සේ බලා ගන්න පුළුවන්. පව් කරායින් පස්සේ කොහොමද යන්න හම්බ වෙනවා. බලන්නම ඕනේ නම් අපාය යන්නේ නැතුව අභිඥායස උපදවාගෙන කියන්නේ චතුර්ථ ධානයේ දක්වා හිත වඩලා ඊළඟට දිවස් නුවණ උපදව ගන්නට පුළුවන්. දිවස් නුවණ උපදව ගත්තම විනිවිද දකින්නට පුළුවන්කම යෝගාවචරයට පුළුවන්. ඒක භාවනා කරන්න ඕනේ. එතකොට ඒ යොදුන් 84,000 ගිය තැන අවීච මහ නිරයේ තියෙන ගිනි දැල්ම පමණයි පවතින්නේ. ඒ පිළිබඳව අපට උපකරණ වලින් ඒ සම්බන්ධයෙන් තොරතුරු ගන්නට බෑ. මොකද ඒ තියෙන අධික මේ උෂ්ණය නිසා. නමුත් අද සයිබීරියන් ඇමරිකන් වාගේ නාසා ආයතන එවැනි ආයතන වලින් යම් ප්‍රමාණයකට මේ පොළව කැනලා අධිතාක්ෂණික උපකරණ වලින් ඒ හඩපට ඒ තියෙන ഘോഷාවන් පිළිබඳව අද ඒ අය තොරතුරු බොහෝ තහවුරු කරගෙන තියෙනවා. ඉතින් අපි බෞද්ධ වශයෙන් එහෙම තහවුරුවක් අපට බුදුරජාණන් වහන්සේ පෙන්නලා නැහැ. උන්වහන්සේගේ ශ්‍රී ඥාණයෙන්, සර්වඥතා ඥාණයෙන්, බුද්ධ ඥාණයෙන් පෙන්නලා දීලා තියෙනවා. මෙන්න මේකයි මේ විපාකයේ මේ අපාවල තත්ත්ව කියලා ඉතාම පැහැදිලිව. දැන් නිමි මහ ජාතකයේ කියවනකොට, දේවදූත සූත්‍රයේ කියවනකොට අපායම් පිළිබඳව හොඳ විස්තරයක් අපිට ඒ තුලින් ගෙන ගන්නට පුළුවන්කම තියෙනවා. ඒ නිසාවෙන් මේ අකුසල් කළ හැම පස්සේ අකුසලේ විපාකයේ හැඬු කඳුලින් දුකෙන් වේදනාවෙන් පරුසෝ විඳින්න වෙන කියලා බුද්ධ වචනේ තියෙනවා. එහෙනම් මනුෂ්‍ය ලෝකයේ අකුසල විපාකයෙන් මනුෂ්‍ය ලෝකයේ උපන් මනුස්සයාද ඒ අකුසල විපාක ප්‍රවෘත්ති විපාක වශයෙන් ජීවත් වෙන කාලයේදී විඳිනවා. ඊළඟට තිරිසන් ප්‍රේත ආදී සතර අපායට වැටලත් දුක් විඳිනවා. එහි ගෙවන්න තියෙන්නේ අපේ අවුරුදු වලින් නෙවෙයි. එහි තියෙන්නේ අවුරුදු ලක්ෂ කෝටි ගණන් එහි විඳින්න තියෙනවා. මෙහි අවුරුදු 100කට අඩු කාලයකදී අවසන් වෙනවා. නමුත් එහි ඊට වැඩිය බොහෝ කාලයක් දුක් විඳින්න වෙනවා. ඒ නිසාවෙන් තමයි ඔබ දුක් විඳින්න අකමැති නම්, සසරේදී අඬන්න අකමැති නම්, වේදනාකාරීව ජීවත් වෙන්න අකමැති නම්, ඔබ පුළුවන් තරම් සැපසේ සැනසෙල්ල ජීවත් වෙන්න කැමති නම්, ඔබට ඔබ ප්‍රිය නම්, කැමති නම්, මනාප නම් කුසල් කරන්න කියනවා. අකුසල් කරන්න එපා කියලා කියනවා. හොඳයි. දැන් සතර අපායන් පිළිබඳව කතා බහ කරා. පව් කරොතින් මේ අයි කරන පවට අනුව ඒ දේවල් සිද්ධ වෙනවා. දැන් සතර අපායන් පිළිබඳව කතා බහ කරද්දී අපි හඳුනන දැන් පවත් එක්කනේ මේක බැඳලා තිබෙන්නේ. ඒතර පව් කිරීමේදී අපි අර කියන පවෙත් යම් ප්‍රභේදයන් තිබෙනවද? නැත්නම් පව කියන එක පොදු මාතෘකාවක් ඔස්සේ දැන් මිනිසු කරන කියන දේවල් අපි මීට පෙර වැඩසටහනක සාකච්ඡා කළා. දැස භාවිතා කරමින් කරන දේවල් වලදී ඒකට තමයි මේ විපාකයේ බලපාන්නේ. අතපය පාවිච්චි කිරීමේදී ඒකට තමයි මේ විපාකයේ බලපාන්නේ. ඔය ආදී වශයෙන් සාකච්ඡා කරද්දී මේ පවේදිත් එවැනි දේවල් පව පිළිබඳව කතා බහ කරද්දී වෙන තත්ත්වයන් තිබෙනවද? ඔය දැන් අපිට පව කරන්න දොරටු තුනක් තියෙනවානේ. වචනයෙන් පව කරනවා, කායිකව පව කරනවා, මනසෙන් පව කරනවා. සිත, කය, වචනය කියන තුන්දොර අපි. තුන්දොරෙන්. එතකොට දැන් වචනයෙන් පව කරනකොට මුසාවාද, පිසුනාවාච, සම්ප්‍රප්පලාප, පරුසාවාච කියලා වචනින් සිද්ධ වෙන වැරදි අකුසල්. එතකොට අපි හිතමු දැන් මෙහෙම දැන් මහත්ය හැවේ ඒ පවිත් වෙනස්කම්නේ. අපි හිතමු දැන් දුස්සීල මිනිස්සෙකුට යම් කෙනෙක් බැනවදිනවා. එතකොට වචී සංඛාර වශයෙන් වචනෙන් ඒ අකුසලයක් උපදව ගන්නවා. සිල්වත් ගුණවත් උතුමෙකුට නිନ୍ଦා අපහාස කරන. ඒතර පාපේ වැඩිද අඩුද?
වැඩි වෙන්න එපාය. මොකද හේතුව අර ගුණවතාගේ තියෙන ගුණවන්තකම සිල්වන්තකම නිසා උන්වහන්සේ කරන අනර්ථයේ අකුසල විපාකේ වැඩි. දැන් සාමාන්‍ය මිනිස්සෙක් ඝාතනය කරනට වැඩිය රහතුන් ඝාතනය අනන්තරියයි. දැන් සාමාන්‍ය මිනිස්සෙක් ඝාතනය කරනට වැඩිය මව් මැරීම අනන්තරිකයි. එහෙනම් මේ පුද්ගලයාගේ ගුණ මහත්වය අනුව පාපයේ අකුසලයේ විපාකයේ අඩු වැඩි වෙනවා. ඉතින් එහෙනම් වචනයෙන් වෙන්නට පුළුවන්, කයින් වෙන්නට පුළුවන්. දැන් මනසෙන් අවිජ්ජා, ඒ කියන්නේ අධික මසුරුකමක්, මිච්ඡා දිට්ඨියත් ඔය දෙක කරන්න පුළුවන් ව්‍යාපාදේ. ඒතකොට මෙන්න මේ අධික මසුරුකම, මිසදුටුකම, තරහ, ව්‍යාපාදේ ඔන්න ඔය කියන අකුසල් තුන හිතෙන් වෙනවා. ඒතකොට කෙනෙකුට කියන්න පුළුවන් නෑ අපි බැන්නෙත් නෑ, අපි ගැහුවෙත් නෑ, අපි හිතෙන් නෙහිඳ පාපය අඩු කියලා නෑ. මිච්ඡා දිට්ඨිය කියලා කියන බරපතලම පාප කර්මයක්, අකුසල කර්මයක්. අවීචියටම යනවනේ. මියරකම මිසදුටු අරන් තිබුණොත් අනිවාර්යයෙන්ම අවීචියට යනවා. අනන්තරික පාපයටත් වැඩි බරපතල. ඉතින් ඒ නිසාවෙන් හිතෙන්, කයින්, වචනයෙන් අපිට ඒ අකුසලයේ කරන්න ගෝචර වෙන පුද්ගලයා වේවා යම් වස්තු රූපයක් වේවා එහි තියෙන ගුණාත්මක භාවය අනුව එහි අකුසලයේ අඩු වැඩිකම තියෙනවා. දැන් මෙහෙම බලන්න මදුරුවෙක් මරණකොට තියෙන පාපය නෙවෙයි ගවයෙක් ඝාතනය කරනකොට තියෙන්නේ. ඒ ගවයාගේ තියෙන ගුණාත්මක භාවය නිසා. ගවයෙක් ඝාතනය කරනවා වගේ නෙවෙයි ඇතෙක් ඝාතනය කරනකොට පාපි වැඩි. එහෙනම් තිරිසන් සතෙක් ඝාතනය කරනවට වඩා මිනිස්සෙක් ඝාතනය කරනකොට පාපේ වැඩි. සාමාන්‍ය මිනිස්සෙකුට වඩා පන්සිල් රකින්න මිනිස්සෙක් ඝාතනය කරනවා. ඒතකොට බලන්න එහෙනම් ඔහොම ගිහිල්ලා බුදුරජාණන් වහන්සේගේ ලේසල වීම, රහතන් වහන්සේලා ඝාතනය කිරීම ආදී ඒ එවැනි පාපයන්හි තියෙන ප්‍රභේද අර ගුණාත්මක භාවය අනුව සිල්වන්ත, ගුණවන්ත, නැනවන්ත භාවය අනුව අඩු වැඩි වෙනවා. ඉතින් ඒ නිසා පාපෙත් අඩු වැඩිකම් තියෙනවා. හොඳයි, දැන් අපි මේ පාපයේ අඩු වැඩිකම් තිබෙනවා සහ පාපය පිළිබඳ සිල් රකින්න කෙනෙකුට සාපේක්ෂව සාමාන්‍ය කෙනෙක්ගේ තත්ත්වය වෙනස්. රහතන් වහන්සේ කෙනෙකුට වගේ කෙනෙකු සම්බන්ධයෙන් ගත්තොත් එතන වෙනස්. ලෞතුරා බුදු කෙනෙක් ගත්තොත් එතන ඊටත් වඩා වෙනස්. දෙමව්පියන් වැඩිහිටියන් පිළිබඳ ගත්තොත් එතන වෙනසක් තිබෙනවා කියලා. කරන පව අනුව දැන් අපි හිතමුකෝ අපි සිංහල බෞද්ධයන් විදිහට අපි විශ්වාස කරනවා පවක් කිරීම කියන එක බුද්ධ දේශනාවට අනුව වරදක් විදිහට. එය මේ අපාගත වෙන්නට තරම් බලපාන කාරණාවක් විදිහට. හැබැයි වෙනත් ආගමක් අදහන කෙනෙක් නොයසේනම් ඊට එහා ගිය මේ කිසිම දෙයක් ගණන් නොගන්නා කෙනෙක් කරන පවේ අඩුවක් වැඩියක් තිබුණ කරන දේ අනුව ඒක අඩු වැඩි වෙනවද නැත්නම් එයා බුද්ධ ආගම ආදාහන කෙනෙක් නෙමෙයි, බුද්ධ ආගමට සම්බන්ධ කෙනෙකුත් නෙමෙයි, බුදු දේශනාවෙනි පින්පව් ගැන තියෙන්නේ අපිට ඒව අදාළ නැහැ කියලා එහෙම කෙනෙකුට මගහැර යන්න පුළුවන් කමක් තිබෙනවද මෙතනින්? ඉතින් කම්මං සද්දේ විභජති ඊනම් පණීතතා ලෝක ධර්මතාවයේ බුදුරජාණන් වහන්සේ පෙන්ලා තින්නේ ඒක මේ සිංහල බෞද්ධයට විතරක් නෙමෙයි. මොකද බුදුරජාණන් වහන්සේ ලෝකේ පහළ වෙනකොට බෞද්ධයෝ හිටියේ නෑනේ. හිටියද? එහෙම කවුරක්වත් හිටියේ නෑ. බුදුරජාණන් වහන්සේ බ්‍රාහ්මණ ධර්මයේ පිළිගත් 5 දෙනෙක්ටනේ කිව්වේ. කොණ්ඩඤ්ඤ වප්පබද්ධිය මහානාමස්සජී කියලා කියන්නේ උන්වහන්සේලා තාපසයන් වහන්සේලා. දැන් බුදුරජාණන් වහන්සේගේ මේ ධර්මය බෞද්ධයන්ට නෙමෙයි, මේ ලෝකවාසී සියලු සත්වයන්ට, ප්‍රඥාවන්තයන්ට. එතකොට ඒ ප්‍රඥාවන්තයන්ට වදාළ ධර්මයේහි වෙනසක් වෙන්න බෑ. මේක මේ සිංහල බෞද්ධයට විතරයි, බර්ම බෞද්ධයට විතරයි, තායිලන්ත බෞද්ධ එහෙම එකක් නෑ. එහෙනම් පැහැදිලිව පොදුවේ බෞද්ධයන්ට පමණක් නෙමෙයි. මේක සමස්ත බුදුරජාණන් වහන්සේගේ අනුශාසනාව තමයි මුළු මහත් ලෝකයම පිළිබඳව බුදුරජාණන් වහන්සේ අවබෝධ කළා. ඒක කියනවා උන්වහන්සේට අභිඤ්ඤයං අභිඤ්ඤාතං භාවේතබ්බංච භාවිතං පහතබ්බං පහිනම් මේ තස්මා බුද්ධෝස්මි බ්‍රහ්මන. අභිඤ්ඤයං අභිඤ්ඤාතං දැනගත යුතු යම් ධර්මයක්, යම් අවබෝධයක් මේ ලෝකයේ තියෙනවා නම් ඒ සියල්ලම බුදුරජාණන් වහන්සේ අවබෝධ කළා. එහෙනම් මොනවද මේ ලෝකේ තියෙන ධර්ම? මේ ලෝකේ සත්ව විශේෂයෙන් සියල්ලම බුදුරජාණන් දන්නවා, දකිනවා, අවබෝධයි. එන සබ්බඤ්ඤුත සර්වඥතා ඥානය කියන්නේ සියල්ල පිළිබඳ අවබෝධය. එහෙනම් මේ ලෝකේ හටගත්තා වූ මිනිස් ප්‍රජාවේ හිට සියලුම සත්ව ප්‍රජාව ගැන බුදුරජාණන් වහන්සේ හට ගැනීම, පැවතීම, නිරුද්ධ වීම සියල්ලම දන්නවා. ඒකයි සර්වඥ. නැත්නම් සර්වඥ නෙවෙයි. ඒතකොට එහෙනම් අපි හිතමු දැන් සිංහල බෞද්ධයා බුදුදහමේ ආభాසය නිසා පව් කරන්න එපා, ඒකේ විපාකයේ තියෙනවා කියලා දන්නවා. සුතමේ ඥානය කියන්නේ තියරිය. එතකොට නිරාගමිකයි ඉන්නෝනේ මහත්ය කිව්වා වගේ. කිසිම ආගම දහමක් නැහැ. ජර්මනියට අපි ගියාම යුරෝපයේ ඉන්නවා ගොඩාක්. එයාට එහෙම ආගමක් නැහැ, ධර්මයක් නැහැ. නිරාගමික. ඉතින් එතකොට
ඒ කට්ටියත් ආසාව නැද්ද? ඕන තරම් තියෙනවා. තරහින් නැද්ද? එනවා. මෝඩකම මුලා වෙන්නේ නැද්ද? හොඳටම එනවා. අපටත් වැඩි එනවා. ඒගොල්ලෝ දන්නේ නැහනේ. එහෙනම් එයාලා නොදන්නාකම නිසාවෙන් බොහෝ සෙයින් අකුසල් රැස් කරනවා. මෙහෙම හිතන්න දැන් දන්න කෙනෙක් ගිනි පෙරෙල්ලක් අල්ලනකොට කොහොමද අල්ලන්නේ? ගිනි පෙරෙල්ල අල්ලන්නේ බොහොම පරිස්සමට අත පිච්චෙන්නේ නැති වෙන අඬුවෙන් අල්ලනවායි කියලා කියන්නේ. දැන් පුංචි ලදරුවෙක් ඉන්නවා මෙලෝ කිසි දෙයක් දන්නේ නැහැ. පුංචි ලදරුවා ආසන්නයේ තියෙන ගිනි පෙරෙල්ලක්. ලදරුවා කොහොමද අල්ලන්නේ? ගිහින් බදලම අල්ලනවා. නොදන්නකම නිසා ගිනි පෙරෙල්ල බදලම අල්ලනවා. එතකොට එයාට වෙන හානිය අඩුද වැඩිද? වැඩි. හානිය වැඩි. එහෙනම් ඒ වගේ නොදන්නාකම අවිද්‍යාව සමාවට කාරණයක් නෙවෙයි. එහෙනම් නොදන්නාකම නිසා තමයි ගොඩක්ම අකුසල් කරන්නේ. එහෙනම් අබෞද්ධයෝ නොදන්නාකම නිසාවෙන් බොහෝ අකුසල් කරනවා. බෞද්ධයා දන්නවා නිසා ටිකක් හරි දැනගන්න නිසා ඒගොල්ලෝ පරිස්සමට පව් කරනවා. අර කියන්නේ මොකක්ද? ඒකට කියන්නේ උපක්‍රමශීලීව අර උපාය දන්නව අපායේ නොවැටේ කියලා කියන්නේ. ඉතින් එහෙනම් හොඳට මතක තියාගන්න ඕනේ මේක බෞද්ධද අබෞද්ධද කියලා නෑ. සත්ව ප්‍රජාවේ මනුස්ස නාමයෙන් මේවා සත්ව නාමයෙන් හටගත් සියලු සත්වයෝ යම්කිසි පාපයක් අකුසලයක් කළා නම් ඒකේ විපාකයට ආය ආගම ප්‍රශ්නයක් නෑ, ජාතිය ප්‍රශ්නයකුත් නෑ, දැනීම නොදැනීම ප්‍රශ්නයකුත් නෑ. හැබැයි නොදැනීම නිසා ගොඩක් පව් අපි රැස් කරගන්න. මෙහෙම හිතන්නකෝ මහත්තයා. දැන් අපි ධර්මයේ දන්නේ නැති කාලේ හරි හැටි බෞද්ධයෝමනේ අපි. උපත්යෙන් බෞද්ධ මමත් එහෙමයි මහත්තයත් එහෙමයි. එතකොට ජන්මලාභය ලබනකොටම අම්මා තාත්තා බෞද්ධ නිසා අපි බෞද්ධ. ඒගොල්ලන්ගේ ආభాසයෙන් අපි ජීවත් වෙනවා ධර්මයේ ගැන දැනෙන ටිකක්. හැබැයි අපි නොදන්න කාලේ අපි පව් කරන්නේ නැද්ද? ඒ මේක පාපයක් කියලා නොදන්න කාලේ කරනවා. දැනගත්තට පස්සේ අපි පසුතැවෙනව නේද? අනේ මේ අපි ඒක දැනගෙන හිටියනම් ඔය පව් කරන්නේ නැහැ කියලා. හිතන්නේ නැද්ද? හිතනවා. එහෙනම් පව පිළිබඳව නොදන්නා තාක් පව් රැස් කරනවා. රැස්ුණා නම් හේතු පටිච්ච සම්භූතා හේතු භංගා නිරුජ්ජති. හේතුවක් නිසා හටගත් යමක් තියෙනවා නම් හේතුව නැති වෙනකොට ඵලයක් නැති වෙනවා. එහෙනම් ඒ ධම්මා හේතුප්පබවා තේසං හේතු තථාගතෝ. එහෙනම් යම්කිසි හේතුවක් හටගත්තා නම් ඵලයක් ඒකාන්තයි. ඒක තමයි තථාගත දේශනේ. එහෙනම් ආය ආගමක් ජාතියක් ආය කිසිම කාරණයක් කිසිම සාධකයක් ඒකට බලපාන්නේ කවුරු කළත් පාපය පාපයමයි විපාකේ විපාකයමයි. හොඳයි. දැන් කවුරු කළත් කොහොම කළත් පාපය පාපයමයි විපාකය විපාකයමයි කියලා අපි කතා බහ කරන නිසා අපි හඳුන් දැන නොදැන කියන තැනට ආයවතින් දැන් අපි හිතමුකෝ අපි සමහරලාට කියනවා මේ කුරා කූඹියෙකුටවත් අපි නම් කරදරයක් හිංසාවක් කළා නැහැ දැනුවත්ව. නොදැන වුණා නම් ඒකට සමා වෙන්න කියලා වගේ එහෙම කියන අවස්ථා ඕනේ තරම් තියෙනවානේ. මේ නොදැන කරන පව් පිළිබඳව කතා බහ කරද්දී මට හිතුණා දැන් අපි හිතමුකෝ කුඩා දරුවෙක් කියලා. කුඩා දරුවෙක් කියන්නේ වයස මාස 6ක අවුරුද්දක වගේ අතර දරුවෙක් කියලා. දැන් මේ වගේ කෙනෙකු බොහෝ විට මේ නිවෙස්වල තිබෙන කාර්යබහුලත්වයත් සමග සමහර අවස්ථාවලදී නිින්දේ ඉන්න වෙලාවට තමයි අම්මා හෝ තාත්තා හෝ දෙමාපියෝ තමන්ගේ අනිකුත් දෛනික අවශ්‍යතාවයන් ටික ඉටු කරගන්නේ. දැන් නිින්දේ වගේ ඉන්න වෙලාවකදී දරුවෙකුගේ අතට හෝ ශරීරයේ කොතනකට හෝ යට වෙලා අපි හිතමු මදුරුවෙක් මැරුණා මේ කූඹියෙක් මැරුණා කියලා. මේක සැබවින්ම නොදන්නාම අවස්ථාවක වෙන දෙයක් නේ. එන්න මෙවැනි අවස්ථාවකදී ඒ බලපෑම මොන වගේ වෙයි කියලා අපි හඳුරලා හිතනවා. බොහොම හොඳයි. අපි ඊට වැඩි තව ටිකක් සරල කරලා ගමු. දැන් මහත්තයා මහයි පාරේ ඇවිදිනවා. මං වඩිනවා මහත්තයා ඇවිදිනවා. කූඹි පෑගෙනවා, කඩියෝ පෑගෙනවා, තව පුංචි චූටි හැට පේන්නේ නැති සත්තු පෑගෙනවානේ. ඇත්තටම අපි දන්නේ නැහැ නේද? ඉතින් අපිට ඇවිදින්න හම්බ වෙන්නේ නැහනේ. දැන් නිගන්ටයෝ ඒ කාලේ කොහොමද මේ සත්තු මැරෙනවා කියලා කලේ මුලින්ම යන්න කලින් අර ඉදල් කෙටියක් අරගෙන දෙපැත්ත පිහිද යන්නේ පාරේ අයින් කර. ඒ සත්තු පෑගිලා මැරුණොත් එහෙම කියලා. ඉතින් ඒ වගේ එහෙම කරන්න බෑ. ඒක දැඩි අහිංසාවාදී ප්‍රතිපදාවක් මේ ධර්මයේ නෑ. එතකොට ඔතන තියෙනවා සචිත්තක අචිත්තක කියලා. මොකද්ද වචන දෙක? සචිත්තක සහ අචිත්තක. ඔව් සචිත්තක කියලා කියන්නේ මේ හිත යෙදී තියෙන්න ඕනේ. අචිත්තක කියන්නේ හිත යෙදිලා නෑ. එහෙනම් අපි පාරේ ඇවිදිනකොට සත්තු පෑගිලා මලයි කියලා අපේ හිත යෙදුනද මේ සත්තු මැරිය කියලා අපිට එහෙම එකක් ආවද? සිතුවිල්ල ප්‍රබලයි කියලා. සිතුවිල්ල තමයි ප්‍රධාන. එහෙනම් එතකොට පාරේ ඇවිදිනකොට සත්තු ඒ පුංචි කෘමී සත්තු පෑගිලා මැරුණයි කියලා අපිට පාපයක් යෙදෙන්න නම් අපේ චේතනාවක් එන්න ඕනේ ඒ සත්වයා ඝාතනය කිරීමේ. ඝාතන චේතනාව වදක චිත්තයක්. ඒතකොට අර දරුවට මදුරුවෙක් යට වෙලා මලයි කියලා ඒ දරුවට මොනම හේතුවකින්වත් ඒක අතිසියුම් කාරණයක්. ඒ දරුවට පාපයක් නැහැ. දැන් අපි දැන් ඇවිදිනකොට සතෙක් පෑගිලා මලයි කියලත් අපිට ඒක පාපයක් නැහැ. ඇයි හේතුව?
අපේ හිතක් යෙදිලා නෑ ඒ සත්වයා ඝාතනය කිරීමේ හිතක් යෙදිලා එහෙම කියලා මේ අපිට හිතේ දුන්නේ කියලා පටාස් ගාලා මදුරුවට ගහලා හිතේ දුන්නේ ඒක එකපාරට අත ගියා කිව්වට බෑ. මොකද මේ අත ඇඟට වහන මදුරුවට අතින් පහරක් දෙන්න නම් හිත ක්‍රියාත්මක වෙන්න ඕනේ. එහෙනම් ඉතින් මැරිච්ච මිනිහත් අත ඉස්සම වදින්න එපා. ඒක සංනිවේදනයක් විය යුතුමයි. එන්න සංඥා විඤ්ඤා පඤ්ඤා කියන කාරණා තුන එන්නටම ඕනේ. එතකොට එහෙනම් අර දැන් අපිට වහන මදුරුවට අත එකපාරට ගින් දන්නෙත් නෑ වැදිලා මදුරුව මල. ඒ කියන්නේ හාමුදුරනේ අනේ ඉබේම නෙවෙයි. ඉබේම යන්නේ නෑ. එහෙනම් මදුරුව බව දැනගත්ත වේදනාව දැවුණා වේදනාවට ප්‍රතික්‍රියාව දැක්කෝ එතන ක්‍රියාවක් සිද්ධ වෙලා තියෙනවා කායික විඤ්ඤාතියක් තියෙනවා. එතකොට ඒක එකක්. හරිය අර අපිට පෑගිලා මැරෙන මදුරු මේ කුමීම් පුංචි සතුන් ඒ සම්බන්ධයෙන් අපි හිතේ දෙන්නේ ඒක අචිත්තකයි හිතේ දෙච්ච නැති. එහෙනම් හොඳට මතක තියාගන්න ඕනේ චේතනාහම් භික්කවේ කම්මං වදාමි චේතිත්වා කම්මං කරෝති. එහෙනම් චේතනාව මුල් වෙලාම තමයි කර්මයක් වෙන්නේ. ඒ කරන කියන දේම තමයි කර්ම විපාක වශයෙන් අපට ලැබෙන්නේ. හැබැයි ඒවෙත් තියෙනවා කර්මපත කියලා. හොඳයි. අපි හඳුනන සමා වෙන්න මේ ඒ තියෙන අනිකුත් කාරණා පිළිබඳව කතා බහ කරමු මේ විරාමයෙන් පස්සේ. යලිත් ආසිපත් අරණ සමග පූජ්‍යපාද නාගොඩ සද්දාලෝක නායක ස්වාමීන් වහන්සේ සමග අර වහන්සේට පුංචි බාධාවක් කරමින් තමයි මම විරාමය ලබා ගත්තේ. අපි නතර කරපු තැනම අපේ හඳුරුනේ මේ වැදගත් සාකච්ඡාව යලිත් පටන් ගනිමු. ඔව් ඉතින් අපි දැන් කිව්වේ චේතනාවම මුල් වෙන්න ඕනි කියන කාරණේ. චේතනාහම් භික්කවේ කම්මං වදාමි. චේතිත්වා කම්මං කරෝති. එහෙනම් මහන්නේ චේතනාවම කර්මයයි කියලා මම කියනවා. එතකොට ඒ චේතනාව මුල් වෙලාම තමයි කර්මයක් සිද්ධ වෙන්නේ. ඒ චේතනා නැතිව කර්මයක් සිද්ධ වෙන්නේ නැහැ කියනවා. සහ තව වැදගත් කාරණයක් තියෙනවා. හැම කර්මයකම විපාක දෙන්නේ නැහැ. දැන් අපිට හිතේ හටගන්න යම් චේතනා හටගත්තාම ඒවා ක්‍රියාත්මක කරන්න බැරි වෙන ඒවා තියෙනවා. ඒ වේද අතරමඟ නවතිනවා. එහෙම ඒවත් තියෙනවා. ඉතින් අර කිව්වා වගේ දැන් මදුරුවෙක් මැරෙන එක ඇඟට යට වෙලා පායට පෑගිලා පුංචි කෘමි සතෙක් මැරෙන එක ඒවා මොනම හේතුවෙන්වත් අපට විපාක දීම සඳහා ඉදිරිපත් වෙන්නේ නැහැ. හේතුව අචිත්තක නිසා. හිතේ දෙන්නේ නැති නිසා. ඒක අපි තේරුම් ගන්නට ඕනේ. ඊළඟට දැන් අපි හයිවේ එකේ යනවා කියමු. දැන් මේක ප්‍රායෝගික කාරණා. දැන් හයිවේ එකේ අපි වේගෙන් යනකොට එකපාරට පක්ෂියෙක් ඇවිල්ලා අපේ වාහනේට වදිනවා. එහෙම නැත්නම් බල්ලෙක් ඇවිල්ලා වදිනවා. පූසෙක් ඇවිල්ලා වදිනවා මැරෙනවා. ඊට පස්සේ හරියට මානසිකව විඳවනවා අර යන රියදුරු තැන. අනේ දැන් මගේ අපේ වාහනවලත් අපි යනකොට රියදුරු මහතුරුන් එහෙම වුණාම වැඩිද මම වාහනේ ඉක්මනින් නවත්තලා මං අහනවා ඔයාගේ චේතනාවක් තිබුණාද මේ ගවයා මේ සතා මරන්න? දැන් පක්ෂියෙක් එකපාරට ඇවිල්ලා වදිනකොට අපි මොකද්ද කරන්නේ? දැන් අපි බ්‍රේක් කරොත් ඉතින් අපිට මොකද වෙන්නේ? ඇතුළේ ඉන්න පිරිස කොහොම විශාල අනතුරකට භාජනලා ජීවිත හානියක් පවා වෙන්න පුළුවන්. අපිට නවත්ත ගන්න පුළුවන් සීමාවකදී පුළුවන් නම් අපි නවත්ත ගන්න ඕනේ. හැබැයි අපි කිසිම චේතනාවක් තිබුණේ නැහැ මරණ චේතනාවක්. එහෙනම් මරණ චේතනාවක් යෙදුන්නේ නැත්නම් අර ප්‍රාණඝාත කුසල විපාකය ලැබෙන්නේ නැහැ. එහෙනම් පණ ඇති සතෙක් වීමේ බව දැනගන්න එක මරණ චේතනාව උපක්‍රමයේ දීම සහ උපක්‍රමයේ තුලින්ම මරණයට පත්වීම කියන කාරණා ටික සම්පූර්ණ වුණොත් තමයි ප්‍රාණඝාත අකුසලයක් එතන රැස් වෙන්නේ. එහෙනම් විපාකයක් එහෙමයි. ඒතර අපිට පාරේ ඇවිදගෙන යනකොට අපිට එහෙම කූඹි මැරිය කිගේ පාග ගියේ නැහැ. ඊළඟට දැන් ඔය ඒ කාලේ නිගණ්ඨයගේ තිබුණා මේ වතුර බොනකොට පැන් වතුර බොනකොට මේවා ඉන්නව සුද්ධ ජීවි පුංචි සත්තු. ඒ හින්දා මේගොල්ලෝ එක්ක බිව්වොතින් අපිට මොකද වෙන්නේ? පව් සිද්ධ වෙනවා. ඒ හින්දා උණු කරලා බොනවා. උණු කරාම මොකද වෙන්නේ? සුප් එකක් කළාම තමයි බොන්න වෙන්නේ. ඒතරක සුප් එක. එතකොට ඉතින් කොහොමද තැම්බිලා මැරෙනවා. ඉතින් බලන්න මොනතරම් ඒගොල්ලන්ගේ ප්‍රාථමිකද කියලා අවබෝධය එන බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ අපිට බොහෝම විස්තර ඇතුව විද්‍යාත්මකව පෙන්වන්න ඕනේ. ඒ නිසා අපි තේරුම් ගන්නට ඕනේ අකුසලයක් වේවා කුසලයක් වේවා ඒකට අපි හිතේ දෙන්නටම ඕනේ. ඒක සචිත්තකයි අචිත්තක කියලා කියන්නේ තමන්ගේ හිතේ දෙන්නේ නැහැ. ඊළඟට දැන් ওই කාරණේම තියෙනවා දැන් මේ වගේ දැන් හිතන ඕන්න සමහරක් කෙනෙක් මේ ඔය ඝාතන අකුසලයේ ගැන ගත්තාම තමන් මරන්නේ නැහැ කියලා මරවනවා. කවුරු යොදවලා. ඔව් ඒ කියලා මේ ආනත්තිකව මරනවා. කියන්නේ මේ මෙයාව මේම මරන්නයි කියලා.
ඉතින් එතකොට තමන් සාහත්තික තමන්ගේ අත් දෙක පාවිච්චි කරලා තමන්ගේ ආයුධය පාවිච්චි කරලා තමන්ගේ උපක්‍රමයේ යොදලා නෙවෙයි ඝාතනය කරන්නේ. හැබැයි තමන් උපදෙස් දෙනවා. රාත්‍රී 8ට මෙන්න මෙතනදී මේ වෙලාවේදී මෙහෙම මරන්නේ කියලා. එතකොට ඉතින් යා සම්බන්ධ නැද්ද? සම්බන්ධයි. ඒ ඕඩර් එක දුන්න තමන්. එතකොට අර ඝාතනය කරන පොලිසාදියත් අයිති වෙනවා කුසලයට, ඊළඟට අර අනකරපු පුද්ගලයාත් අයිති වෙනවා. එතකොට හිත බලපානවා සම්පූර්ණයි. හැබැයි මෙහෙම එකකුත් දින විනේ. කියනවා රාත්‍රී 8ට මරන්න, ඝාතනය කරන්න. මේ විදිහට ඝාතනය කරන්න කියලා කියනවා. හැබැයි රාත්‍රී 8ට නෙවෙයි ඝාතනය කරන්නේ. 9ට. එක්ක 8න් ඉස්සරලා. එතකොට අර අකුසලයට මෙයා අහුවෙන්නේ නැහැ. එයා කියන්නේ හරියටම රාත්‍රී 8ට වෙලාවක් දෙනවා. එතකොට අහුවෙන්නේ නැහැ. උපසම්පදා භික්ෂුන් වහන්සේට ඔය තියෙන පරාජිකාපත්තියක තියෙනවනේ ඔය කාරණා. දැන් මරණ මන්නංවා සංවන්නේය මරණායවා සමාධිපේය. උපසම්පදාව නැති වෙනවා එහෙම කාරණා කතා කරාම. දැන් හිතමු සත්ව ඝාතනය සම්බන්ධයෙන් භික්ෂුන් වහන්සේ කෙනෙකුට මොනම විදියකින්වත් අත උස්සන්න බෑනේ. දැන් හිතමු එල්ලුම් ගහ ඔන්න එල්ලුම් ගහ කියලා ගමු. දැන් ඔක එක මිනිසුරු මහත්තයෙක් මාත් එක්ක සාකච්ඡා කළා. හරියට පසුතැවිලා මගේ ළඟට ඇවිල්ලා ඇහුවා හාමුදුරුවනේ සමහර වෙලාවට අපිට මේ මරණ දඬුවම දෙන්න අස්සම් කරන්න වෙනවා. එතකොට අපිටත් අර ඝාතන අකුසල විපාකෙ හම්බ වෙනවද කියලා. ඒක ඊටම බැරෑරුම් කාරණයක් නේ. එතකොට එහෙනම් කෙනෙකු නිත්‍යානුකූලව ඝාතනය කරන්නේ කියලා ලබා දෙන තීන්දුවත් නිත්‍යානුකූල නොවන විදිහට ඝාතනය කරන එකත් අතර තියෙන්නේ වෙනසයි. එකම එක වෙනසයි අතන ඔෆිෂියලි එහෙම නැත්නම් නිත්‍යානුකූලව ඝාතනය කරන්න අවසර දෙනවා. මෙතන නිත්‍යානුකූල නැතුව. එහෙනම් ඝාතනය සබ්බේ භායන්ති මච්චුනෝ මේ ලෝකේ සියලු සත්වෝ මරණයට බයයි. ඒ නිසා මරණයට අත උස්සන්න මරණයට තීන්දුව දෙන්න අපි කාටවත් අයිතියක් නැහැ. ජීවිතාදිය දක්වා හිරේ දාන්න පුළුවන්. හැබැයි මරන්න තීන්දුව දෙන්න බෑ. ඒ නිසා අපි හොඳට තේරුම් ගන්නට ඕනේ බෞද්ධ විද්‍යාත්මකව බුදුරජාණන් වහන්සේ පෙන්ලා තියෙන්නේ ලෝකයේ ඉන්න සියලු සත්වයන්ගේ ජීවිත තහවුරු කිරීම. ඒ කියන්නේ දඬුවම් දෙන එක බුදු කෙනෙක් ලෝකේ පහළ වුණත් නැත්නම් ලෝකේ දඬුවම තියෙනවා. හැබැයි අපිට බෞද්ධයෝ වශයෙන් බෞද්ධ දේශනාවට අනුව බලනකොට මොනම හේතුවෙන්වත් දැන් ප්‍රාණඝාතය කරපු මිනිස්සෙකුටවත් ප්‍රාණවදය දෙන්න කියලා අපිට අනුමත කරන්න බෑ. එයා ප්‍රාණවදය කළා තියෙන්නේ ඇයි? එයාගේ අඥානකමයි අසත්පුරුෂ ආශ්‍රයයි අවිද්‍යාවයි නිසා. ඒතර ඒ මිනිස්යාගේ වරද මරන්න පුළුවන් නම් ඒ මිනිස්යා මරන්න නැතුව. මිනිස්සෙගේ වරදයි මරන්න ඕනේ, මිනිස්යා නෙවෙයි. වරදට මැරීම නෙමෙයි වරද මැරීම. ඔව් වරදට පුද්ගලයා ඝාතනය කරනවට වඩා වරද මරන්නට උපදෙස් දෙන්න පුළුවන් නම් එතකොට අපි හිතමු දැන් ජීවිතාන්තය දක්වා හිරේ විලංගුවේ දානවා. ඒ මිනිස්සයා මෙරි ඉපදෙන වෙතන අන්තිම කාලේ මිනිස්සයා මැරෙන කාලේ වයසට ගින් හරි මැරෙන කාලේදී හිත හදාගෙන මේ මිනිස්සයා එහෙම වෙන්න පුළුවන්. දැන් එක ස්වාමීන් වහන්සේ කෙනෙක් ඉන්නවා අපේ ඇසුරට ඇවිල්ලා. ඒ ස්වාමීන් වහන්සේ ජීවිතාන්තය දක්වා හිරේ වැටිච්ච කෙනෙක්. නමුත් උන්වහන්සේ ගිහි කාලේ ඒතර පැවිදි වෙලා නැහැ. බොහොම දාමරික කෙනෙක්, දරුණු පුද්ගලෙක්. හැබැයි මෙයයි සිරෙහිදී ධම් පොත්පත් කියවලා ධර්මයේ ඉගෙනගෙන ඊළඟට පොයේ දවසේ වැඩසටහන් වලට සම්බන්ධ වෙලා හිරේ ඇතුළේදී අති ධාර්මික වුණා. අවුරුදු ගණනාවක් අඩු වෙලා අන්තිමට මෙයයි නිදහස ලබනවා. නිදහස ලැබලා පැවිදි වෙලා අද කියනවා මට ස්වාමීනි මට ඕනේ ඉක්මනට මේකෙන් අත මිදෙන්න. මට ඕනේ ඉක්මනින් මේකෙන් අත මිදෙන්න. ඉස්සර මම ටවුමට යනකොට ත්‍රිවිල් වල ඉන්න රියදුරු මහත්තුරු දුවනවලු සාක්කුව අල්ලගෙන මංකොල්ල කනවලු මම. අද මම දකිනකොට මේ මිනිස්සු මට වඳිනවලු. එහෙනම් මැරිවි පුද්ගලයා නෙවෙයිනේ. වරද. එහෙනම් අපි හොඳට මතක තියාගන්නට ඕනි මෙතන හිත යෙදෙන්නට ඕනි. හිත මොන විදියට වැදගත් විදියට යෙදුවත් නොවැදගත් විදියට යෙදුවත් අකුසලයේ විපාකය ඒ විදියට ලැබෙනවා. හැබැයි එතනදී මෙහෙම දෙයක් තියෙනවා. දැන් අපිත් එක්ක සජීවීව අමනාපයක් තරහක් තියෙන පුද්ගලයෙකුට පහර දීම සහ ඝාතනය කිරීම කියන කාරණේදී වදක චේතනා, ඒ කියන්නේ සිතුවිලි ප්‍රමාණය වැඩි, දේශමූලිකව තරහ අධිකයි. හැබැයි අපිට වෙනවා නියෝගයක් දෙන්න. දැන් හිතමු නඩුකාරතුමෙක් ඉන්නවා කියලා. නඩුකාරතුමාට සාක්ෂි ගලපලා ਸਰවසාධාරණව දඬුවම දෙන්න වෙන්නේ මරණීය දඬුවමේ කියමු. එතකොට එයිට නියමයක්ම තියෙනවා. එයාගේ රාජකාරිය තුළ එතුමාට ඒකට නිසි පියවර ඩිසිෂන් එක ගන්න ඕනේ. ඉතින් ඒ වගේ වෙලාවෙදී ඉතින් ඥානවන්ත වෙන්නට ඕනේ. ඥානවන්ත වෙන්නට
ඕන එවැනි ඥානවන්ත වෙච්ච උදවිය අපි මුණ ගැහෙනවා ඕන තරම් මුණ ගැහිලා කොහොම හරි එයයි ඒකට මුණ දෙන්නේ නැතුව ඉක්මනින්ම ඒකට අවශ්‍ය කරන උපක්‍රම යොදලා වෙන කෙනෙක් ඉතින් ඒ පවට කරගහයි නමුත් මේයි කරගහන්නේ ඒ වගේ අය ඉන්නේ ඒ නිසා අපි තේරුම් ගන්නට ඕනි මෙතන මම කියන්න අදහස් කරේ හිතේ ඇතිවන චේතනා සම්පත්තිය සහ චෛසික ප්‍රමාණය අනුව තමයි වදක චේතනා ප්‍රමාණය අනුව තමයි ඒ ඝාතනා කුසලයේ පිළිබඳව විපාකයේ රැස් වෙන්නේ හිත යෙදෙන්නම උවමනායි. හොඳයි දැන් ඉතාමත් පැහැදිලි මේ සරල පැහැදිලි කිරීම විපාකයක් සිද්ධ වන්නට නම් සිත මූලිකයි කියන කාරණාව අපේ හැමදෙරුනේ සඳහන් කරන්නේ සිතුවිල්ලක් ජනිත වීම ඒ සිතුවිල්ල ජනිත වූ සිතුවිල්ල ක්‍රියාත්මක කිරීම එය චේතනාවක් බවට පත් වීම මේ කියන කාරණා මත තමයි මේ පව් කියන දේවල් ජීවිතයකට එකතු වෙන්නේ. දැන් පව් කිරීම කියන කාරණාව පිළිබඳව කතා කරද්දී සියලු බුදුරජාන් වහන්සේලාගේ දේශනා බවට පත් වුණේ මේ පවෙන් මිදෙන්නට කියන කාරණාව. එතකොට පව් කරන නිසානේ පවෙන් මිදෙන්නට කියලා මේ යෝජනාව කරන්නේ මේ දේශනාව කරන්නේ. ඇත්තටම මිනිසුන් අතින් පව් සිද්ධ වෙන්නේ ඇයි? මේ මිනිසුන්ගේ තියෙන සිතුවිලි වල ප්‍රශ්නයක්ද? එහෙම නැත්නම් මිනිසුන්ගේ තුල තිබෙන දැනුම ආකල්පමය ගැටලුවක්ද? එහෙම නැත්නම් දරිද්‍රතාවයේද? ඔය කියන මනුස්ස ජීවිතය තුල තිබෙනා වූ බොහෝ දෑ මේකට බලපාන්න පුළුවන් අපේ හැමෝටම. දැන් කෙනෙකු අර අපි කියනෝනේ නජච්ඡා වසලෝ හෝති නජච්ඡා හෝති බ්‍රාහ්මනෝ කම්මනෝ වසලෝ හෝති කම්මනෝ හෝති බ්‍රාහ්මනෝ කියලා. උපතින් කෙනෙකු බ්‍රාහ්මණයෙක් හෝ වසලෙක් සිද්ධ වෙන්නේ නැහැ. තමන්ගේ ජීවිතේ මං හරියට අපි හඳුනන්නේ. තමන්ගේ ජීවිතේ කරන කියන ක්‍රියාදාමයන් අනුව තමයි මේ කියන தත්ත්වයටපත් වෙන්න කියලා බුදු දේශනාව තුළ තිබෙනවානේ. එතකොට එහෙමනම් මේ தත්ත්වය ඇති වෙන්නේ උපතින් සොරක උපදින්නෙත් නැහැ. උපතින් දාමරිකයෙකු බිහි වෙන්නෙත් නැහැ. උපතින් මිනිමරුවෙකු බිහි වෙන්නෙත් නැහැ. උපතින් පස්සේ තමයි මේ හැම දෙයක්ම සිද්ධ වෙන්නේ. ඇයි මිනිස්සු මෙතෙන්ට වැටෙන්නේ? සබවින් ඉතින් මනුෂ්‍යයා මෙලොව උපත ලබන්නේ අපි දන්නවා පැහැදිලිවම මේ සත්ව නාමයෙන් කර්ම ශක්තිය නිසා. කම්මක්කයෝ නිබ්බානං නිබ්බානං පරමං සුඛං. කර්ම සියල්ලම පින්පව් සියල්ලම ප්‍රහාණය කරා නම් ආය උපතක් නැහැ. එහෙනම් අපි තුල කර්ම ශක්තියින් තිබිච්ච නිසා තමයි අපි උපදින්නේ. ඒ උපන් කර්ම ශක්තිය තුල වැඩිපුරම කුසල් කර්ම ශක්තිය තිබුණ හැම පස්සේ මිනිස්යෝ හෝ දෙවියෝ හෝ වෙලා දෙවියත්වයේ හෝ උසස් ජීවි කොට්ටාසයක උපත ලබනවා. අකුසලයේ බහුල නිසාම තිරිසං ආදී අර අපායික සත්වයන් වල උපත ලබනවා. ඒක පැහැදිලිනේ. ඒ විශ්වාසය අපිට තියෙන්නට ඕනේ. එතකොට පෙර සසරදී බොහෝ කාලයක් අපා ආදී ලෝකවල දුක් විඳලා ඡණ්ඩව ජීවත් වෙලා ඉඳලා ඒ අකුසලයේ අහවර වෙලා සුළු පිනකින් මනුෂ්‍ය ජීවිතයට ඔසවන්න පුළුවන් පිනකින් ගිහලා මනුස්ස ලෝකේ උපදිනවා යම් කෙනෙක්. හැබැයි එයා මනුෂ්‍ය ලෝකේ උපන්නට මොකද ඒ මනුස්සයාගේ තියෙන අපායක ගතිනේ. දැන් බලන්න සමහර මිනිස්සු ඉන්නවා හරි රෞද්‍රයිනේ. හොස්ස ළඟින් මැස්ස යන්න බෑගෙන හරියට තරහ යනවා. අපර හාමුදුරුවෝත් ඉන්නවා අපි ඇසුරු කරන ඉතින් කරන්න දෙයක් නැහැ. එතකොට මොකන්ද අර හිතේ ආශ්‍රය කළ තියෙන වැඩි කාලයක් අපායේ ගති අපා ගති. එතකොට අපිට හිතා ගන්නවත් බෑ මේ වගේ මිනිස්සු එහෙම ඉන්නවද කියලා. එතකොට එහෙනම් දැන් හිතමු නිරේ ගොඩාක් කල් දුක් විඳපු සත්වෙක් එයාට තියෙන අත්දැකීම මොකද්ද? නිතර දැවෙන පිච්චෙන කපන කොටන දුක් විඳින හඬන ලතෝනි ගහන අත්දැකීම. එතකොට ද්වේෂය තමයි වැඩිපුරම මේ ප්‍රැක්ටිස් කරලා තියෙන්නේ. එහෙම නැත්නම් වැඩිපුර මේ ජීවිතේ අත්දැකලා තියෙන්නේ. ඒ ද්වේෂයෙන් ජීවත් වෙලා අකුසලයේ ආවර වුණ හැම පස්සේ මනුෂ්‍ය ලෝකයේ වෙල උපන්නත් එකපාරටම අර දේශමූලික හිතේ තියෙන උෂ්ණ ගතිය රස්නේ ගතිය එකපාරට නිවෙන්නේ නෑ. දැන් ගින්න නිවුනට ගිනි ගොඩෙහි අලුයට ගිනි පුපුරු තියෙන්නට පුළුවන්. ඒ වගේ මනුෂ්‍ය ලෝකයේදී අර සාංශාරික පෙර ගතිය ඉදිරිපත් වෙලා එනවා හරියටම. එතකොට ඒ අපි තුම අපායික සද්දයක් කියලා මනුෂ්‍යයන් අතර උපදිනකොට බොහොම ඡණ්ඩ පරුස පලාතක ඡණ්ඩ පරුස පිරිසක් ඉන්න තැනක හටගත්තා කියලා. මොකද වෙන්නේ? අර ජාඩියට මූඩිය වගේ සම්බන්ධ වෙනවා. ඊට පස්සේ තවත් මොකද වෙන්නේ? ආය අමුතුවෙන් දේශය ඇති කරවන්න දෙයක් නැහැ. හොඳට මොටිවේට් වෙලා තියෙනවා. පුරුදු තමයි මේ වර්තමානයේ බලපාන්නේ. සසර පුරුදු ප්‍රධානයි. සසර පුරුදු ප්‍රධානයි. එතකොට ඒකත් බලපානවා. අනිත් එක තමයි දැන් එවැනි කෙනෙක් හොඳ නිවිච්ච තැනක උපදිනවා. අම්මා තාත්තා නිවිලා දරුවෝ ඥාති නිවිලා හිත මිත්‍රෝ. එතකොට මොකද වෙන්නේ? අර ලැබෙන
උපදි සම්පත්තිය නිසා ඒ කියන්නේ අර තමන් හටගත්ත ඉපදිච්ච තැන තියෙන යහපත් බව නිසා අර දරුණු ගති සංසාරයෙන් ගෙන ආපු දුර්ගුණ යටපත් කරන්න පුළුවන්කම තියෙනවා. අර ගිරව් දෙන්නා වගේ තමයි නේ. හොඳ උච්ච ඒ කියන්නේ එක්කෙනෙක් එක ගිරවෙක් වැටුණ ආරාමයකට අනිත් කෙනා සොරුමුලකට. එතකොට දෙපැත්තේ වෙනස්නේ. ආන්ගේ වගේ තියෙන සංසාර ගතිත් බලපානවා මිනිස්සු පව් කරන්න. ඒක එකක්. අනිත් එක තමයි ආශ්‍රය. කොච්චර ගුණ සම්පන්න දරුවෙක් වුණත් අයහපත් දරුවන් ඉන්න පිරිසක ගොඩකට නිතර වැටුනොත් හරි අවවාදයක් අනුශාසනාවක් නැතිනොත් එයාත් නොමග යන්නේ නැද්ද? පව් කරන්නේ නැද්ද? අකුසල් කරනවා. ඒ වගේම මේ සෑම කාරණයකට මුල් වෙනවා අවිද්‍යාව. පාපය, විපාකය, පින්පව්, කර්මඵල විපාක නොදන්නා කම. එහෙනම් අවිද්‍යාව තමයි මෙතන අපිට ගොඩාක්ම බලපාන්නේ. නොදන්නාකම විපාකයේ පිළිබඳ විපාකයේ දුක විපාකයේ පිළිබඳව දන්නේ නැහැ. මොකද පෙර සසරේ අපායේ දුක් විඳලා අපිට මේ ජීවිතේ එක පේන්නේ නැහැ නේ. හීනෙන් හරි අපායේ දැක්කනම් කවදාකවත් පව් කරන්නේ නැහැ. ඒකයි ඒ නිසා අවිද්‍යාව තමයි ප්‍රධානම දේ. හොඳයි දැන් අපි ගොඩක් වෙලාවට අපි හඳුන්වන්නේ මේ පන්සලකට විහෙර විහාරස්ථානයකට ගියත් නිවසට ස්වාමීන් වහන්සේලා මහා සංඝරෝණ වැඩම කොට දහම් දෙසා දන් පින් ආදී සිද්ධ කරත් මේ හැමතැනකදීම අපට කරන දේශනාව තමයි අපට කරන යෝජනාව තමයි පුළුවන් තරම් කුසල් රැස් කරන්න අකුසලෙන් ඈත් වෙන්න මේ සසර භවය කෙටි කොටගෙන අපි බලාපොරොත්තු වෙන නිවන් මාර්ගය අවබෝධ කරගන්නට අවශ්‍ය වටපිටාව නිර්මාණය කරගන්න. ඒ සඳහා තථාගතයන් වහන්සේ විසින් දේශනා කරන්නට යෙදුණු මේ දහම අනුව කටයුතු කරන්න කියලා. දැන් හැම වෙලෙම සිතට නැගෙන සහ අපිට දැනෙන කාරණාව තමයි දහම අනුව කටයුතු කරන මිනිස්සු මේ කියන සමාජයේ තියෙන කාරණාත් එක්ක අපි මේ සාකච්ඡාව කළ යුතු නිසා අපේ හැමෝටම සමහරු කියනවා මේ කොයි තරම් හොඳින් ඉන්න හැදුවත් මට ඉන්න දෙන්නේ. මොන විදිහට සාමකාමීව ඉන්න හැදුවත් ඉන්න දෙන්නේ අර පරණ තැනටම තමයි මාව ඇදගෙන යන්න හදන්නේ කියලා. ඒ පරණ තැනටම ඇදගෙන යන්නේ සිතනම් අපේ හැමදෙරෝනේ. මේක දමනය කිරීමකොත් සිදු කරන්න එපා. ආලවක දමනය කරපු ඒ තත්වයන් ඊළඟට අඟුලිමාල දමනය කරපු තත්වයන් ඊළඟට නාලාගිරි දමනය කරපු තත්වයන් අපේ දේශනාව තුළ තිබෙනවනේ අපේ හැමදෙරෝනේ. එතකොට මෙන්න මේවා අපි ඇසුරු කරගත්තොතින් ඇත්තටම ඔබ වහන්සේලාගේ පැත්තෙන් ගත්තොතින් මේ දේශනාවන් කරලා පුළුවන් තරම් මිනිසුන් යහමගට යොමු කරගන්නට අවශ්‍යයි. ඒ වගේම මේ දේශනාවන් වලට සවන් දෙන මේවා පරිශීලනය කරන අපි යහමගට යන්නට අවශ්‍ය මඟ හදාගත යුතු වෙන්නේ. එතකොට මෙන්න මේ දෙක එක තැනක මුණ ගැහෙනකොටනේ අපිට මේ කියන තැනට එන්න පුළුවන් වෙන්නේ. මේකට අපි වඩා කළ යුතු දේවල් මොනවා කියලාද ඔබ වහන්සේ යෝජනා කරන්නේ? සැබවින්ම පළවෙනිම කාරණේ තමයි සත්පුරුෂ ආශ්‍රය, ඒ කියන්නේ කල්යාණ මිත්‍ර ආශ්‍රය. සත්පුරුෂයා ආශ්‍රය කරන්නම පෙළඹෙන එක තමයි පළවෙනිම කාරණය. මේ අකුසලයෙන් පාපයෙන් අත මිදෙන්නටත් තමන්ගේ තියෙන ගුණධර්ම ටික වැඩි දියුණු කරගන්නත් තියෙන ගුණධර්ම ටික ආරක්ෂා කරගන්නත්. එහෙනම් පළවෙනිම එක තමයි බුදුරජාණන් වහන්සේ පෙන්න සත්පුරුෂ ආශ්‍රය. සත්පුරුෂයා අඳුර ගන්නට ඕනේ. දැන් සත්පුරුෂයා ආශ්‍රය කරන්නේ කොහොම අපිට එකවරම මොන මිනුම් දණ්ඩෙන්ද මේ සත්පුරුෂයා අඳුරගන්නේ කියන එකත් කාරණේනේ. දැන් ධම්මික මහත්මයා වැඩිහිටියෙක් නිසා අඳුර ගන්න පුළුවන්. මොකද දැනුම් තීරුම් තියෙන වයසක්. නමුත් පුංචි ලපටි වයසේ ඉන්න දරුවෙකුට එකපාරටම මෙයා සත්පුරුෂයාද මෙයා අසත්පුරුෂයාද කියලා අඳුර ගන්න බෑ. එහෙනම් අපි ඉස්සෙල්ලා මේ සත්පුරුෂ ගුණ අසත්පුරුෂයාගේ අසත්පුරුෂ ධර්ම පිළිබඳව අපි ඉගෙන ගන්නට ඕනේ. දැන් බලන්න දැන් ඇසුරු කළ යුතු අය ඇසුරු නොකළ යුතු අය මේ ධර්මයේ පෙන්වනෝනේ. මොනවද? අඤ්ඤුදත්තහර වචී පරම අනුප්පිය බාණි අපාය සහායක. බොහොම සරලයි. ඒතකොට දරුවාට කුඩා කාලේ ඉංග්‍රීසි භාෂාව තව භාෂාන්තර ඥාන කියා දෙනවා වගේම දරුවා හොඳ මිනිස්සෙක් කරන්නට උගතෙක් කරනවට ඉස්සරලා හොඳ ගුණවත් මිනිස්සෙක් කරන්නට ගුණධර්ම ටික අපි දරුවට උගන්වන්නට ඕනේ. ඒක ගෙදරින් කරන්න ඕනේ දෙයක්. එහෙනම් අඤ්ඤුදත්තහර කියලා කියන්නේ කවුද? ටිකක් දීලා අපෙන් ගොඩක් බලාපොරොත්තු වෙන අය ඉන්න. බොහොම ටිකයි අපිට දෙන්නේ. චුට්ටක් දෙනවා දීලා අපෙන් ගොඩාක් ලොකු බලාපොරොත්තු තියාගෙන ඉන්න. එහෙමයි නැද්ද සමාජයේ? ඕනි තරම්. ඉන්නේ මේ අය තමයි 90%ක්ම ඉන්නේ. පුංචි පොඩි ලයික් එකක් දීලා ගොඩක් අපෙන් කමෙන්ට්ස් බලාපොරොත්තු වෙනවා. ඒක නැති වෙච්ච ගමන් එයා අපිත් එක්ක ඇද වෙනවා, තරහ වෙනවා, අමනාප වෙනවා, නිඳා කරනවා. මේ ලෝකේ හැටි. හරි. එතකොට එහෙනම් අපෙන් ටිකක් අපට ටිකක් දීලා අපෙන් ගොඩක් බලාපොරොත්තු වෙනවා නම් යමෙක් මොනවා හරි කමන්නේ අපි අන්න එයා බොහොම පරිස්සමෙන් ඇසුරුකට
යුතුයි. මොකද අපිට මිනිස්සුන්ගෙන් වෙන් වෙලා ජීවත් වෙන්න බෑ. එහෙනම් බ්‍රහ්ම ලෝකෙ උපදින්න ඕනේ. ඉතින් බ්‍රහ්ම කාය පවත්තගෙන තනියෙන් ජීවත් වෙන්න පුළුවන්. එහෙනම් මනුස්ස ලෝකෙ ඉන්නකොට අපිට මිනිස්සු ඇසුරු කරන්නට වෙනවා. එහෙනම් ටිකක් දීලා ගොඩක් බලාපොරොත්තු වෙන කෙනා ගැන බොහොම අවධානශීලීව බොහොම පරිස්සමට අපි ඉන්නට ඕනේ. ආඤ්ඤුතත්තර. ඊළඟ එක්කෙනා වචී පරම. වචී පරම. එයා කොයි වගේද? කතාව දෝලාවෙන් ගමන පයින්. දෝලාවෙන් තමයි බොහොම මම එක්කන් ගන්නේ. හැබැයි ගමන හරි යන් කියනකොට අනේ ඔයා ටිකට ඉස්සෙල්ලා කිව්වනම් මට එක්කගෙන යන්න තිබුණානේ. එහෙනම් අතීතයෙන් සංග්‍රහ කරනවා. ගිය සතිය ආවනම් ඒ උදව්ව කරන්න තිබුණා. මගේ අතේ නෑනේ දැන්. දෙන්නම් අලි දෙන්නම් කොටි දෙන්නම් වලසු දෙන්නම් කියලා කියනවා. හැබැයි උදව්ව ඉදිරිපත් කරනකොට උදව්ව දෙන්න කියනකොට අනේ සතියකට කලින් ආවනම් හොඳයි ලබන මාසෙ විතර එන්න. අතීතයෙන් සංග්‍රහ කරනවා, අනාගතයෙන් සංග්‍රහ කරනවා, වර්තමානයෙන් සංග්‍රහ කරන්නේ නෑ. එහෙමයි නැද්ද ලෝකේ? ඕන තරම් ඉන්නවා. ඒවා අපි තුලත් තියෙනවා. හරි? එතකොට එහෙනම් වචී පරම කියලා කියන්නේ එයා සංග්‍රහ කරන්නේ වචනින් විතරයි. ආයි කතාව විතරයි වැඩ නැත. එවැනි අයත් බොහොම පරිස්සමින් ඔන්න දෙන්නයි. කවුද? අඤ්ඤුතත්තහර වචී පරම. අනුප්පය බාණි. එයා බොහොම භයානක පුද්ගලයා. එයා අපේ හොඳත් අනුමත කරනවා, අපේ නරකත් අනුමත කරනවා. දැන් අපි හිතමු දැන් යාළුවෙක් ඉන්නවා. ඒ යාළුවගෙන් අපිට ප්‍රයෝජන තියෙනවා හොඳට. මිනිහා තරහ කරගත්තොත් මගේ පාඩුව මට ලැබෙන ලාභයේ පාඩු වෙනවා. මට ලැබෙන්නේ ඉන්න ඕන එකක් කරගත්තා. දැන් ඔන්න කියනවා අපි යමු ගංගාරාමයේ යමු, පන්සල් යන්, කැලණියන් හොඳයි යන් කියලා යනවා. ඊට පස්සේ හවසට කියනවා අපි යමු බාර් එකට. අපෝයි හොඳයි යන්. දැන් බාර් එකටත් යන් ඒකත් අනුමත කරනවා, පන්සලුත් යන් ඒකත් අනුමත කරනවා. තව ඒ වගේත් එහෙත් ඒකත් හොඳයි. ඇයි යාළුවගේ හිත නරක වුණොත් යාළුවගෙන් ලැබෙන්න තියෙන වරප්‍රසාදික ලාභය මොකද වෙන්නේ? නැති වෙනවා. හොඳත් අනුමත කරනවා, නරකත් අනුමත කරනවා. එහෙම කෙනෙක් ඇසුරු කරන්න එපා. බොහොම පරිස්සම් වෙන්න. ඇයි? එයා තමයි භයානකම පුද්ගලයා. එහෙනම් හොඳයි නරකයි දෙකම අනුමත කරනවා ආත්මලාභිය. අනිත් එක නේද අපහාය සහායක. එයාගේ ඉතින් වචනින්ම පේනෝනේ. එයා සහාය දෙන්නේ කොහේ යන්නද? අපාය. මොනවද අපාය යන්න වෙන හේතු? ප්‍රාණඝාතය, සොරකම, කාම මිත්‍යාචාරය, මුසාව, සුරාපානය. පංච පාපය හා දස අකුසල වල යෙදෙන අයට කියනවා කවුද? අපාය සහායක. අන්න එවැනි අපාය සහායකයන් ඇසුරු කිරීම බොහෝම පරිස්සම් වෙන්න ඕනේ. ඇසුරු කරන්නේ නැත්නම් වැඩිය හොඳයි. හැබැයි ඉතින් එවැනි අය නම් බහුලව ඉන්නේ ඇසුරු කරන්න වෙනවා. හැබැයි එයාගේ අදහස් ඇසුරු කරන්න යන්න එපා. මේ කායිකව රූපමය වශයෙන් ඇසුරු කරන්න එපා කියන එක නෙමෙයි මෙතන මේ කියන්නේ. අර ආකල්පමය වශයෙන් ඇසුරු කරන්න එපා කියන. බෝ වෙන රෝගියෙක් ළඟ නිතර ඉන්නකොට මොකද අපිට වෙන්නේ? කොච්චර නිරෝගී වුණත් අපේ ප්‍රතිශක්තිය කොයි වෙලාව හරි හීන වෙලා යනකොටම අර රෝගය අපිට වැළඳෙනවා. ඒ වගේ තමයි අපි මානසිකව ප්‍රතිශක්තිය කොච්චර තිබුණත්, ධර්ම දැනුම තිබුණත් නිතර ඇසුරු කරනකොට අසත්පුරුෂයා මොකද වෙන්නේ? ඉබේම අපටත් ඒ අසත්පුරුෂ ගති එනවා. ඒ නිසා තමයි අර කියන්නේ කොච්චර ඉවසගෙන හිටියත් අසේවනාච බාලානං පණ්ඩිතානං සේවන. සේවනය කරන්න එපා. බාලානං බාලයා පව් කරන පුද්ගලයා ඇසුරු කරන්න එපා. යා සමාජයේ මොනතරම් ඉහළ ස්තරයක හිටියත් රටේ රජුරෝ කියමු. නමුත් ඒ රටේ රජුරෝ වුණත් එයා කොයිතරම් ඉහළ තැනක හිටියත් එයා අසත්පුරුෂයෙක් නම් අපිට සුගතියක් වෙන්නේ නැහැ නේ ඇසුරු කරන එකෙන්. ඉතින් ඒ නිසා අපි තේරුම් අරගන්නට ඕනේ අපි ඇසුරු කළ යුතු සත්පුරුෂයා කවුද, අසත්පුරුෂයා කවුද? දැන් ඔය කිව්ව අසත්පුරුෂයෝ කියන්නේ දැන් සත්පුරුෂයොත් ඉන්න ඕනේ. කවුද සත්පුරුෂය? අනුකම්පක, උපකාරක නේද? ඔය වගේ ඉන්න 4 දෙනෙක්. අපිට අනුකම්පා කරනවා. අපේ දුකේදී අපිට අනුකම්පා කරලා අපිත් එක්කලා ඉන්නවා. සමාන සුඛ දුක් අපේ සැප දුක් දෙකෙහිම අපිට අනුග්‍රහ දක්වනවා. සැපේදීනේ ගොඩක් දෙනෙක් ඉන්නේ. මොනවා හරි අපිට ලාභයක් ලැබුණම හුරේ දාන්න ඕන තරම් ඉන්න ඕනේ. දුකේදී නැති අය. දුකේදී ඇති නෑයොත් නැති වෙනවා ඒ කියනෝනේ. සැපේදී නැති නෑයොත් ඇති වෙනවලු. හරි? ඒ කට්ටිය. එතකොට සමාන සුඛ දුක්ඛ අත්තක්කායි. ඒ කියන්නේ අපිට අර්ථයක්ම කියලා දෙනවා. ඊළඟට අනුකම්පක උපකාරක 4 දෙනෙක් ඉන්නවා. ඒගොල්ලෝ ඇසුරු කරන්න ඕනේ. ඒ වගේම විශේෂයෙන්ම ධම්මික මහත්තයා මේ පාපය පිළිබඳව කියලා දීලා, එහි විපාකයේ පිළිබඳව කියලා දීලා, හොඳ කුසල් වල ආනිසංස කියලා දීලා, යහපත ගැන කියලා දීලා, අපේ ජීවිතේ සුරක්ෂිත කරන මාර්ගය ගැන කියලා දෙන සත්පුරුෂ කල්යාණ මිත්‍ර මහා සංඝරත්නය, වැඩිහිටියෝ, ගුරුතුමන්, මව්පියෝ අන්න එවැනි උතුමන්ගේ ආශ්‍රය අපි නිතර ඇති කරගන්නට ඕනේ. එතකොට අපට අර පාපක ලාමක
අකුසල් වලින් ගැලවිලා කුසල් වල සිත යොදවලා අපේ ජීවිත ගමන මෙලොව වශයෙන් සාර්ථක කරගන්නටත් පුළුවන්. මෙලොව ජීවිතේ සාර්ථක නම් පරලොව ගැන කවර කතාවක්ද? එන මෙලොව ජීවිතය ඉස්සලා සාර්ථක කරගන්න ඕනේ. මේ ධාර්මිකව එන ජීවිතේ සාර්ථක කරගන්නෝ කියන්නේ විශාල මන්දිරයක් වගේ එකක් හදාගන්න එකවත් විශාල වාහනයක් වටිනාකමක් තියෙන වාහනයක් ගන්න එකවත් ලොකු රස්සාවක් කරන එක විතරක් එවැනි සාධක නෙවෙයි. ඒවා භෞතික සාධක. ඒවා ඌමනයි. හැබැයි ධාර්මිකව ඒ සියල්ල සම්පූර්ණ කරගෙන ජීවිතේ කවදාකවත් තමන්ට පස්සේ තමන් ගැන හිතලා අඬන්න වෙන්නේ නැති හිතකින් ජීවත් වෙන්න ලැබෙන්න ඕනේ. ඒකට කියනවා අත්තානුවාද බය, පරානුවාද බය, දණ්ඩ බය, දුර්ගති බය කියලා හතරක් තියෙනෝනේ. භයානකම බය හතරක් නේ ඔක. අත්තානුවාද බය කියලා කියන්නේ මේ තමාගේ අතීතයේ කරපු කියපු දේ ගැන හිතලා අපි පසුතැවෙනවා නම්, දුක් වෙනවා නම් ඒකට කියනවා අත්තානුවාද බය. පරානුවාද බය කියනවා දැන් මං කරපු જાති ටික ආරංචි වුණොත් එහෙම දැන් හොඳට ඉන්න සුදු ඇඳගෙන මල් වට්ටි ඔළුව තියාගෙන ඉන්නේ. හැබැයි මේ මිනිස්සයා කරපු දේවල් ටික දන්නේ මේ මිනිස්සයා විතරයි. සමාජයේ යම් දවසක දැනගත්තොත් කොච්චර මට දඬුවම් ලැබෙයි, නින්දා විඳින්න වේද කියලා නිතරම බයෙන් ඉන්නේ. හැබැයි සමාජය හොඳ පුද්ගලෙක් කියලා තමයි දන්නේ. නමුත් Taman දන්නවා Taman හොඳ කෙනෙක් නෙවෙයි. ඔන්න පරානුවාද බය. අන් අයගේ නින්දාව ලැබෙයි කියලා බයෙන් ඉන්නවා. එතකොට අත්තානුවාද බය, පරානුවාද. දණ්ඩ බය. මේ කරපු වැරදි ආරංචි වුණාට පස්සේ රාජ දඬුවම් විඳින්න වෙයි, හිරේ ලගින්න වෙයි කියලා ඔන්න දඬුවමට බය. තුනයි. අන්තිම එක අපි අරවැයෙන් දෙකක් අපිට පුළුවන් සල්ලි හරි, ධනෙ හරි, බලය හරි, පිරිවර හරි යොදලා යටපත් කරලා තියාගන්න. අන්තිම එක බෑ. අන්තිම එක බෑනේ. අන්තිම එක මොකද්ද? දුර්ගති බය. මෙහෙන් පරලොව යනකොටම දබක් ගාලා වැටෙන්නේ අපායට. එතනදී කිවිසුමක් නැහැ. යමපල්ලොත් කිවිසුම් ගහන්න බෑ. දැන් අපි දැන් හිර දඬුවමකට යනවා නම් හිරේ ඉන්න ජේලර් මහත්තුරුන්ට අල්ලසක් දීලා හරි බේරුම් කරගන්න පුළුවන් මොනවා ටිකක් දීලා. ඒක ලෝකේ තත්ත්වයන්නේ. හැබැයි අතින්ට වැටෙනකොට දුර්ගති බයෙදි නම් එහෙම බෑ. රජා වුණත් අනිවාර්යයෙන්ම අපායට වැටලා දුක් විඳින්න වෙනවා. සාමාන්‍ය පව්කාරයෙක්ම තමයි. ඒ නිසා මතක තියාගන්නට ඕනෑම කාරණේ තමයි පව් අකුසල් කියන කාරණා අසත්පුරුෂ ආශ්‍රය නිසා භෝසයෙන් සිද්ධ වෙනවා. එන සත්පුරුෂ ආශ්‍රය නිසා අපට ලැබෙනවා වාසනාවක්, සද්ධර්මය අහන්න ලැබෙනවා. සත්පුරුෂ ආශ්‍රයෙන් ලැබෙන වටිනාම වරප්‍රසාදය මොකද්ද? සද්ධර්මය. දැන් බලන්න අද මේ හරිත රූපවාහිනියේ අද ඔබට මේ කරන සත්පුරුෂ ක්‍රියාව, කල්යාණ මිත්‍ර ක්‍රියාව මොකද්ද? මේ සද්ධර්මය කියලා දෙනවා. දැන් ඔබ මේ රූපවාහිනිය ඔස්සේ ඒකාත්මික වෙනකොට මේ ඇහින්නේ මොනවද? අපායට වැටෙන්නේ නැති, මෙලොව පිරෙන්නේ නැති, පරලොව පිරෙන්නේ නැති ධර්ම. ඔන්න සත්පුරුෂ සේවනේ දැන් මේ සත්පුරුෂ ආශ්‍රය. ඒතකොට සද්ධර්මයේ දැන් මෙන්න ඇහෙනවා. ඊළඟට යෝනිසෝ මනසිකාරය ඇති වෙනවානේ, සිහිය ඇති වෙනවා. මොනවද? කල යුත්ත දැනගන්නව, නොකල යුත්ත දැනගන්නව, පාපය දැනගන්නව, අකුසලයේ දැනගන්නව, පින දැනගන්නව. අන්න සිහිය ඇති වෙනවා. එහෙනම් පව් කරන්න හොඳ නැහැ, කුසල් කරන්න ඕනේ. ඒ යෝනිසෝ මනසිකාරය නිසා අපි අවසාන වශයෙන් ධම්මානුධම්ම පටිපදා අපි මෙහාන ධර්මයට අනුව පිළිපදිනවා. එතකොට අපායනුත් ගැලවෙනවා, දුකිනුත් ගැලවෙනවා, සසරිනුත් ගැලවෙනවා. ඒ උතුම් අමා ධර්මයේ ස්පර්ශ කරලා අපි සදාකාලික නිවීමට පත් වෙනවා. සදාකාලික නිවීමට බුද්ධ දේශනාව අනුව අපි කටයුතු කළ යුත්තේ කෙසේද? අපි ළඟ ඉන්නේ අසිපත්තරම සමග ලබා ගන්නවා විරාමයක්. විරාමෙන් පසුව අවසන් අධීරයේදී අලුත් මුණ ගැහෙනවා. යලිත් අසිපත් අරණ සමග පව පිළිබඳව අපි කතා බහ කරන්නේ. පව නොකළ යුත්තේ ඇයි? පින් රැස් කළ යුත්තේ ඇයි? පව සිදුවන්නේ කොහොමද? පින් රැස් කරගත හැක්කේ කෙසේද? අපි ඇසුරු කළ යුතු අය කවුද? ඇසුරෙන් ඉවත් කළ යුතු අය කවුද? තථාගත දහමට අනුව අපි ජීවිතේ හැඩගස්වා ගත්ත යුත්තේ කෙසේද? පින් පව පසුපස එනකොට ඒවා අපිට බලපාන්නේ කොහොමද? මේ ආදී කාරණා පිළිබඳව අපි හඳුනන. දැන් මේ පව් පිළිබඳව කතා බහ කරද්දී අපි මේ කාරණා මම ඔබ වහන්සේගෙන් අවසර පතනවා මේ ප්‍රශ්නේ අහන්නට. දැන් අපි අහලා තියෙනවානේ මේ ලෝතර බුදුජාන් වහන්සේගේ පාද ස්පර්ශයට පාත්‍ර වුණු පූජනීය පුදබිමක් කරන කැලණි රජමහා විහාර පුදබිම පිළිබඳව. දැන් බොහෝ අය කියනවා උපන්දා සිට කරපු පව් නැත
වරක් වැන්දොත් කැලණිය කියලා. මේ වරක් කියන අර්ථකථනයේදී බොහෝ අවස්ථාවලදී එක් අවස්ථාවක්ද නොයසේනම් වරක් යනු අකණ්ඩව වසරක්ද දින 365ක් හෝ 66ක්ද කියන අර්ථකථනයත් සමහර අයගේ තිබෙනවා. හැබැයි මගේ ප්‍රශ්නය වෙන්නේ අපේ හැමදෙරනේ දැන් පව කියන කාරණාවට සමාවක් නැත්නම් උපන්දා සිට කරපු පව් මිය යන්නට පෙර කැලණිය වැඳීමෙන් අහවර වෙනවායි කියන කාරණාව මේ වැඩසටහන තුල නොයසෝතින් ප්‍රශ්නයක්. ඒ නිසා මම ඒ ප්‍රශ්නෙත් ඔබ වහන්සේගෙන් අහනවා. ඔය ඇත්තටම අපේ කල්යාණ මිත්‍ර කල්යාණි රාජමහා විහාරයේ නායක ස්වාමීන් වහන්සේ අමනාප වෙන එකක් නැහැ. ඉතින් උන්වහන්සේ දන්නවනේ ධර්ම ප්‍රඥාව තියෙනවනේ. ඉතින් උපන්දා සිට කරපු පව් නැත වරක් වැන්දුත් කැලණියේ කියන ඒ වචන ආර්ථයෙන් දෙන ගම්බෙවන අදහස තමයි ධම්මික මහත්තයා මේ කැලණි පුදබිමෙහි තියෙන උත්තරීතරත්වය. ඒ තරම් ශ්‍රේෂ්ඨ පුණ්‍ය භූමියක්. දැන් සොළොස්ම ස්ථාන අතර අති පූජනීය අති වන්දනීය පිම්බිමක් කියන අර්ථය. එහෙම නැතුව අපි රටේම තියෙන පව් ටික කරලා කැලණියට ගිහින් පව් සෝදනවායි කියන මේ ප්‍රාථමික අර්ථයක් නෙවෙයි ඒ තුල දෙන්නේ. එහෙනම් දැන් කැලණි රාජමහා විහාරයට ගියාම දැන් නූගත් මිනිස්සෙක් හිතනවා නම් මේ ඕක නූගත් මිනිස්සෙක් හිතන්නේ ඔක්කොම පව් කරලා කරන තියෙන පව් ඔක්කොම කරලා කැලණිය ගිහින් අපි වඳිනවා වසරක් හරි දවසක් හරි. එතකොට අපේ පව් ටික ඔක්කොම එහෙනම් අර පව් සමා කිරීමේ අනිත් එක වෙන්න ඕනේ. එහෙම කරන්න බෑ. බුද්ධ ගයාවේ ගිහිල්ලා වැන්දත් පව් සමා කරන්න පුළුවන් කමක් නැත්තේ නැහැ. බුදුරජාණන් වහන්සේ පෙන්වුවේ පව් අකුසල් කියන ධර්ම යටපත් කරන්න පුළුවන් කුසල් සිත් උපදවලා. යස්ස කම්මං කතම් පාපං කුසලේන පිටීයති. එහෙනම් යම්කිසි අකුසල කර්මයක් වුණා නම් ඒ කියන්නේ පංචානන්තරීය පාප කර්ම හැර. ඒ කියන්නේ පංචවිධ මහා පාප කර්ම පහක් තියෙනවානේ. මව මැරීම, පියා මැරීම, රහතුන් ඝාතනය සහ සංඝ බේදය, ඊළඟට බුදුරජාණන් වහන්සේගේ ලේසල වීම, ඊළඟට මිච්ඡා දිට්ඨිය නියතව. ඔය පහෙන් තුර යම් පාපයක් තියෙනවා නම් කුසල් සිත් වලින් ඊට වැඩි බලවත් කුසල් සිත් උපදවලා යට කරන්නට පුළුවන්. එහෙම නැතුව කැලණි මහා විහෙර වැන්ද හෝ බුද්ධ ගයාව වැන්ද හෝ ගංගාරාම විහාරස්ථානයේ වන්දනා කරා හෝ ඒ කුමන වන්දනාව කළත් අර පව් යට කරන්නට පුළුවන් කමක් නැහැ කුසල් කරන්න. අතනින් ගම්මේ වෙන්නේ ඒ උත්තරීතර මහ පිම්බිමේ බුදුරජාණන් වහන්සේ ස්පර්ශ කළා සමාපatti සුවයෙන් වැඩි හිටියේ කැලණි මහා පිම්බිම වන්දනා කිරීම මේ තරම් ශ්‍රේෂ්ඨයි කියන අර්ථය තමයි දා කවියා මේ ඉදිරිපත් කරපු අදහස වෙන්නේ. ඒ ප්‍රශ්නේ निराකරණය කර ගැනීම පිළිබඳ ගැටලුවක් ඇති වෙන්නේ නැහැ නේ අපේ හැමෝටම. නෑ නේ එහෙම කිසිම ගැටලුවක් ඇති වෙන්නේ හේතුවක් නැහැ. හොඳයි දැන් මේ සතුන් කියන පොදු කුලකයේ පිළිබඳව අපි කතා බහ කරද්දී මේ සතා සිව්පාවා කියලාත් අපි කියනවනේ. දැන් මේ ප්‍රාණඝාතය පිළිබඳව අපි දීර්ඝ වශයෙන් කතා කරානේ. එතකොට විවිධ මිතුරන් පිළිබඳව අපි කතා බහ කරා හොඳ අය සහ නරක අය. ඊළඟට අර අපි ගිරව් දෙන්නගේ කතාවට උදාහරණයට අවධානය යොමු කරා. දැන් මේ වැඩසටහනට එන සමහර ප්‍රශ්න අතරේ ප්‍රබලව වැඩි වාර ගණනක් ඇසිච්ච ප්‍රශ්නයක් තමයි අපේ හඳුනන්නේ. දැන් මේ මාංශ භක්ෂක සතුන්ට අනිවාර්යයෙන්ම අපි දන්නවා මේ සිංහෙකුට කොටියකට වගේ කෙනෙකුට බොහෝ විට මේ වනගත අයට Tamanගේ නිජබිමේ ඉන්න අයට සතෙක් මරාම තමයි සතෙක් කන්න වෙන්නේ. අර වහන්සේ එක් අවස්ථාවකදී කිව්වේ මේ මුව දෙනක් පැටවෙකු කුස තුල සිටින මුව දෙනක් කොටියකට ආසු වෙනවා. අම්මා සහ ඉපදෙන්න ඉන්න පැටියත් මරාගෙන කන තත්වයන් තිබෙනවා කියලා. දැන් මෙන්න මෙවැනි තත්වයන් තුළ සිව්පාවෙකු නිසා නොයසේනම් වනගත සතෙකු නිසා ප්‍රාණඝාතය වළංගු නැද්ද? දැන් වනගත සතෙක් වේවා නගරගත සතෙක් වේවා කුමන සතෙක් වුණත් අවිද්‍යාව මුල් කරගෙන අකුසල් කරනවා නම් ඒ අකුසලයේ විපාකයක් තියෙන්න ඕනේ. ඒක එහෙම තමයි. හැබැයි දැන් මාංශ භක්ෂක සත්වයෙක් ගත්තහන් පස්සේ දැන් කොටියෙකුට සිංහයෙකුට අපිට කියන්න බෑ උඹ බත් කාපන් කියලා. කේක් කාපන් කියලා කියන්න බෑ. එයා කොළ කාපන් කියන්නත් බෑ. එතකොට එහෙනම් එයයි ජීවිතේ පැවැත්වීම සඳහා අවශ්‍ය ප්‍රධාන සාධකයක් තමයි ආහාර කියන ප්‍රත්‍යය. එහෙනම් කබලින්කාර ආහාරය ඔය කන බොන දේ. එතකොට එයාගේ ජීවිතේ පවත්වන්න වෙන්නේම මේ මාංශ භක්ෂණයෙන්. එතකොට යාට සත්තු මරාගෙන කන්න වෙනවා. ඒක අපිට වාදයක් නැහැ තර්කයක් නැහැ. හැබැයි ඒ සත්වයාගේ උප්පත්ති ස්වභාවයෙන් එයාට ජීවත් වෙන්න හැමදාම කනවනම් හැමදාම සත්ව ඝාතනය කරන්න වෙනවා. එතකොට ඒ කරන වෙලාවේදී අපි බලන්න ඕනේ රසායනික තත්වයක් තියෙන ඔයාගේ හිත පිළිබඳව.
එයාට ඒ සත්ව ඝාතනය කරද්දී පහළ වෙන චිත්ත චෛසික පරම්පරාව මෛත්‍රිය කරුණා මුදිතා උපේක්ෂා ගුණ ධර්ම වාගේ ඒ හොඳ කුසල් සිතුවිලිද නැත්තම් මේ තරහ ද්වේෂය වාගේ කාරණාද පහළ වෙන්නේ සත්ව ඝාතනයක්. දැන් ඒ සතාගේ පසුපස අබාගෙන එලවගෙන යනකොට වේගයෙන් යනකොට අර සතා එහෙට පයින්නවා මෙහෙට පයින්නවා. එතකොට මෙයාට තවත් වේගවත් ඇග්‍රෙසිව්. එතකොට තරහ ද්වේෂයෙන්ම තමයි දුවන්නේ. මුලින් කුසගින්න වෙන්න පුළුවන් පස්සේ කුසගින්නට ගොදුර හොයාගන්න දුවලා ගින් කොහොම හරි පෙරලගෙන ශරීරයේ ඉරාගෙන මේ කනවා. ඒ වෙලාවේ යාට කුසල් සිත් වැඩින්නේ නැහැ. ඒ වෙලාවේදී යා අවිද්‍යාවෙන් අන්ධ වෙලා ඉන්නේ. මොකද තිරිසංගත සත්ව වෙලා උපදින අහේතුක උප්පත්තියකින් ඒ නිසා ඒ අහේතුක උප්පත්තිය නිසා එයා අවිද්‍යාව මුල් වෙලා හටගත්ත සත්වයෙක්. ඒ අකුසල් සිත් ප්‍රමාණය වැඩි. ඒ කුසල් පිළිබඳව දන්නේ නැහැ. අකුසල් පිළිබඳව දන්නේ නැහැ. පින්පව් පිළිබඳව දන්නේ නැහැ. කර්ම විපාක දන්නේ නැහැ කොටිම. එතකොට අවිද්‍යාවෙන් උපන් සත්වයෝ අවිද්‍යාවෙන්ම ජීවත් වෙලා බොහෝ අකුසල් රැස් කරගෙන ඒ ජීවිතෙන් පස්සේ ඊටත් වඩා පල්ලෙහාට තමයි වැටෙන්නේ. ඔහොම ගිහින් බොහෝ කාලාන්තරයක්ම අකුසල් විපාක විඳිනවා. අවසානයේදී යම් පූර්ව ජාතිවල කුසලයක් මතුවලා සුදුසු උප්පත්තියකට වැටුණ දවසේදී අන්න කුසල් සිතකට අවස්ථාවක් හම්බ වෙන්න පුළුවන්. හැබැයි සදාකාලිකවම සිංහෙක් කොටියෙක් වලසෙක් ප්‍රේතෙක් භූතෙක් වෙලා ඉන්නවා කියන එක නෙවෙයි. මොකද මේ ධර්මයේ සඳහන් වෙනවා යම් දවසක කුසල් සිතක් සෝමනස්ස සිතක් ඇති වුණොත් සුගතියට එන්න පුළුවන්. දැන් ඒක අවස්ථාවක මහා මිත්ත කියලා ස්වාමීන් වහන්සේ කෙනෙක් අපේ දකුණු පළාතේ වැඩ හිටියා. මම හිතන්නේ කල්ලු වෙලාව ටිකක් තියෙනවද? අපි හඳුන්. ඒ මිත්‍ර ස්වාමීන් වහන්සේ හරියම කාරුණික මෛත්‍රී සහගත ස්වාමීන් වහන්සේ නම. උන්වහන්සේ පිණ්ඩපාතේ වැඩම කරලා එනකොට ධම්මික මහත්තයා මේ සුනකෙක් ඒ ස්වාමීන් වහන්සේ කෙරේ දැකලා පස්සෙන්ම ආවා. උන්වහන්සේ පිණ්ඩපාතේ ගිහින් එන ගමන්. ඇවිල්ලා උන්වහන්සේ දාන ටික වළඳන හදනකොටම ඉස්සරහා ඇවිල්ලා හිටියා. ඉතින් උන්වහන්සේ එහින් ආහාර ටිකක් දාන ටිකක් අර සුනකයට දීලා කියලා ඉතුරු ටික වැළඳුවා. ආයේ ස්වාමීන් වහන්සේගේ මූණහා බලා හිටලා මේ ටික වෙලාවකින් අතුරු දහන් වුණා. ඊට පස්සේ මේ කුටියෙන් පිට වෙලා යන මේ සුනකයට අතරමඟදී අනතුරක් කියලා මැරෙනවා. මෙලා. හැබැයි අර ස්වාමීන් වහන්සේ කරේ සතුටෙන් ආදරයෙන් බලන් හිටියයි. ස්වාමීන් වහන්සේ කැම ටිකක් දුන්නානේ ප්‍රසාද හිතක් ඇති වුණා. ඉතින් අවුරුදු 16කින් විතර පස්සේ ස්වාමීන් වහන්සේලා දඹදිව ගියා චාරිකාවක වැඩියා. දඹදිව චාරිකාවක වැඩම කළා පැට්න අද ෆැට්න කියලා කියන ප්‍රදේශයේ දා පැලලුප් නුවර වඩිනකොට එක සිටු කුමාරිකාවක් තරුණ මේ ස්වාමීන් වහන්සේව දැකලා දුවගෙන ඇවිල්ලා වැඳලා ස්වාමීන් වහන්සේ ගානෝ ස්වාමීනි ඔබ වහන්සේට මාව මතකද කියලා. නෑ මට මතක නෑ කිව්වා. ඒතර කාරණේක ඔබ වහන්සේට මතකද අවුරුදු 16කට ඉස්සෙල්ලා ඔබ වහන්සේ මට කෑම ටිකක් දුන්නා. මම බැල්ලියක් වෙලා හිටියා මතකයි කිව්වා. ඒ ආහාර අරන් යනකොට මම මැරුණා. හැබැයි මැරෙන වෙලාවේ මගේ හිතේ ස්වාමීන් වහන්සේ ගැන ආදරයක් ඇති වුණා, ගෞරවයක් ඇති වුණා කිව්වා. බලන්න තිරිසන් සතෙක්නේ. ඒ කුසල් සිතෙන් අද මම මේ මහා සිටු කුලයක එකම සිටු කුමාරිකාව වෙලා උපන්නයි කියනවා. ඊට පස්සේ තිරිසන් සතෙක් වෙලා හිත එච්චර පහදවගෙන මේ වගේ ජීවිතයක් ලැබුවා නම් මිනිස්සෙක් වෙලා කොච්චර පින් කරන්න පුළුවන්ද කියලා ආපු හැම ස්වාමීන් වහන්සේලාටම රත්තරන් මල් දුන්නා ගිහිල්ලා දඹදිව පූජා කරන්න කියලා. ඉතින් ඒ කතාව වලින් අපිට පේනවා තිරිසන් සතුන් පවා කුසල් සිත් එහෙම නැත්නම් සෝමනස්ස සිත් උපදව ගන්නට අවස්ථාවක් ලැබුණොත් එවැනි අවස්ථාවල සුගතියට යන්න පුළුවන්. දැන් මණ්ඩුක දිව්‍ය පුත්‍රය ගැන බලන්න. දැන් බුදුරජාණන් වහන්සේ චම්පානුවර ගග්ගරා පුකුණ ඉස්සරහා එදා ධර්මයේ දේශනා කරනකොට එතන හිටපු මැඩියෙක් ඇවිල්ලා බුදුරජාණන් වහන්සේගේ හඬට කන් යොමු කරගෙන හිටියා. හැබැයි නුවණ ප්‍රඥාව නැහැ. බුදුහඬ බොහොම මිහිරීනේ. අෂ්ටාංග සමන්වාග්ද බ්‍රහ්මස්වරයෙන් දේශනාව කරනකොට මේ මැඩියා කන් දියාගෙන හිටිය අර හඬ ලස්සනයි. ඒ වෙලාවේදී අර ගොපළු දරුවෙකුගේ කෙවිතට යට වෙලා මිය ගියපු මේ මැඩියා ගෙම්බා මණ්ඩුක දිව්‍ය පුත්‍රය වෙලා අද දෙව්ලොව වාසය කරනවා. එහෙනම් ගෙම්බෙකුට දෙව්ලොව යන්න තරම් දිව්‍ය සම්පත්තියක් ලැබුවේ අර සෝමනස්ස හිතක් ඇති වෙච්ච නිසා බුදුරජාණන් වහන්සේගේ බුදු හඬට. එහෙනම් සිංහ කුටිය වලස ආදී මේ සත්තු හැමදාම ඒ ජීවිතවල නෙවෙයි ඒයින් දුක් විපාක විඳලා ගින් ආය සුගතියට එන්න පුළුවන් තැනකට එන්න වැටෙන්න පුළුවන් පූර්ව කුසල විපාකයක. ඒ නිසා හොඳයි අපේ ඒ නිසා සදාකාලිකවම තිරිසන් සත්තු තිරිසන් ජීවිතවලවත් പ്രേත සත්වය പ്രേත ජීවිතවලවත් අසුර සත්වය අසුර ජීවිතවලවත් එහෙම නැහැ. මේක ස්ථිර නැහැනේ. කුසල අකුසල් අරමුණු ලැබෙනකොට ඒවා වෙනස් වෙලා අපේ ජීවිතේ සාර්ථක කරගන්නට පුළුවන්කම තියෙන සදාකාලික පෞකාරයොත් නැහැ. සදාකාලික පින්කාරයොත්
නෑ. සියලු පින්පව් දුරු කරා නම් අන්න සදාකාලික නිවීම වූ අරිහත්වයට පත් වෙලා මේ සියලු දුකින් නිදහස් වෙන ජරමර වලින් මිදෙන්නට පුළුවන්කම තියෙනවා. අලි කොටි වලස්සු සමාවෙන්න කොටි වලස්සු සිංහයෝ කන කෑම ආහාර පිළිබඳව මාංශ භක්ෂකයන් පිළිබඳවම කතා කරද්දී කෙනෙකුට ප්‍රශ්නයක් මතුවෙන්න පුළුවන්. ඇයි අසිපත්තරනේ මේ අපි ආහාරයට ගන්න මස් මාළු පිළිබඳව කතා නොකරන්න කියලා. දැන් අපි මේ මනුෂ්‍ය ජීවිතයේ ගෙවන අයත් අපේ හැමදෙරුනේ ආහාර වේල් 3ටම හෝ 3න් 2කට හෝ 1කට හෝ අඩුම තරමේ අඩුම බිත්තරයක් හෝ ආහාරයට ගන්නවනේ බොහෝ දෙනෙකු. මේ කිසිම දෙයක් ආහාරයට නොගන්නා පිළිස නැතුව නොවේ. මේ නමුත් දැන් කෙනෙකුට හිතෙන්න පුළුවන් දැන් කොටියෙක් තමාගේ ප්‍රධානම ආහාර වේල මාංශ භක්ෂකයෙක් නම් සතෙකු දඩයම් කරගෙන ආහාරයට ගන්න එක වෙන ගැටලුවක් නම් දැන් මේ මනුෂ්‍ය ජීවිතයක් ලැබපු අය ආගම දහම පිළිබඳව අවධානයක් තියන අය හිතන්නට පතන්නට පුළුවන් අය තව කෙනෙකුගේ ජීවිතයකින් කොටසක් ආහාරයට ගන්න අය මේක පිනට පවට බලපාන්නේ නැද්ද කියන කාරණාව. මෙහෙමයි දැන් ඔය දේශනා ඔය කාරණේ පිළිබඳව ජීවක වෛද්‍යතුමා ගිහින් චෝදනාවම කරන්නේ බුදුරජාණන් වහන්සේට. භාග්‍යවතුන් වහන්සේ මේ බුදුරජාණන් වහන්සේ වගේ මේ සංඝයා ශ්‍රාවකයෝ මේ මස් මාංශ අනුභව කරන එක සම්බන්ධයෙන් ඉතින් බුදුන් වහන්සේ එතනදි දුන්න උපදේශය තමයි විශේෂයෙන්ම මේ මස් මාංශ සම්බන්ධයෙන් වෙනමම දේශනාවක් කළා. ඒකට කියනවා ජීවක සූත්‍රය කියලා. ජීවක සූත්‍රය හොඳට කියව ගන්න. ඒ සූත්‍රය තාම පැහැදිලි කරලා තියෙනවා මේ ස්වාමීන් වහන්සේලා ගැනම ගමුකෝ. දැන් අපි ස්වාමීන් වහන්සේලානේ ගියත් පැත්තකින් තියලා. ඉතින් භික්ෂුන් වහන්සේ කෙනෙකුට මස් මාංශ බලන්න කැපද අකපද කියලා කියනවා. ඉතින් එතනදී බුදුරජාණන් වහන්සේ කාරණා තුනක් පෙන්වනවා. ත්‍රිකෝටික පාරිශුද්ධ සීලය. මොකද්ද වචනය? ත්‍රිකෝටික පාරිශුද්ධ සීලය. අද්දිට්ඨ අසුත අපරිසංකිත. තමා වෙනුවෙන්ම නොමැරු, තමා වෙනුවෙන්ම මැරූ බව අහලා නැති, දැකලා නැති ඕනෑම මාංශයක් 10ක් තියෙනවා තහනම් කරලා අලිමස්, කොටිමස්, සිංහමස්, වලස්මස්, කරබානා වලස්මස්, සුනකමස්, සර්පමස්, මිනිමස් ඔම 10ක් තියෙනවා. ඒ 10න් තුර තමා වෙනුවෙන්ම නොමැරු, තමා වෙනුවෙන් මැරූ බව දැකලා නැති, අහලා නැති අහමුව ඕනම මාංශයක් අපිට වළඳන්න පුළුවන්. ඒ මාංශය වළඳලා මෛත්‍රිය වඩලා සිව් දිසාවට මෛත්‍රිය වඩලා ධ්‍යාන උපදව ගන්නත් පුළුවන්. එතකොට එහෙනම් මම අහනවා මෙහෙම දැන් මාංශය දැන් අපිට දැන් අනුභව කරන්න තියෙන කුකුල් මස් කියලා අනුභව කරනවා. එක එක මාංශ නම් දාලා තියෙනවනේ. චිකන් කියයි, බීෆ් කියයි ඔහොම තියෙනවා. එතකොට දැන් ඔබ කොයි වෙලාවකවත් ගිහින් කුකුලෙක්ව මරාගෙන කනවද? එහෙම නැත්නම් මරන්න කියලා අණ කරනවද? නැත්නම් කලින් කියලා තියෙනවද? ආයතනයකට ගිහිල්ලි වෙලා වෙළඳ සැලකට ගිහිල්ලා ඔබ අරන් එන මාංශය තුල විඥානයක් වැඩ කරනවද? ඒක බුද්ධිමත්ව තේරුම් ගන්නකෝ. වැඩ කරනවද විඥානය? නැත. එතන තියෙන්නේ භෞතික ද්‍රව්‍යයක් විතරයි. එහෙනම් ඒ භෞතික ද්‍රව්‍ය බවට පත් උනේ විඥානයක් තියෙන කෙනෙක්. ඒ විඥානය බැහැර කරන්න ඔබ ආනත්තික හෝ සාහත්තික හෝ මනෝමය වශයෙන් අනුග්‍රහයක් දැක්වුවද? නැත. ඔබ ගිහිල්ලා කඩෙන් අරගෙන එන ඔබ සමකට ඔබ ඔය අරන් එන මාංශ අපි දුම් මස් කිලෝ එකක් ගෙනාවා කියලා. ඔය මස් කිලෝ එක සමකට මාසයකට කලින් මරපු සතෙක් වෙන්න පුළුවන්. දැන් ධම්මික මහත්තයා දැන් අද දිනේ කවුදද? අපි දුම් 10 වෙනිදා කියලා. 10 වෙනිදා ධම්මික මහතා චිකන් එහෙම නැත්නම් කුකුල් මාංශ අනුභව කරනු ඇත. ඒ නිසා ඔහු වෙනුවෙන් ගිහින් මෙයාව ඝාතනය කළා ෆ්‍රිජ් කරන්න. එහෙම කරනවද? නැහැ. එහෙනම් අපි යනවා ඇමරිකාවට. දැන් ඇමරිකාවේ දන්නවද මේ ධම්මික මහත්තයා එනවා මස් කන්න, මාළු කන්න කියලා. එහෙනම් අපි තේරුම් ගන්නට ඕනේ බුදුරජාණන් වහන්සේගේ ධර්මය අන්තවාදී ධර්මයක් නෙවෙයි. එහෙනම් බුදුන් වහන්සේ කණ අය කත්වා නොකන අය නොකත්වා. දැන් දේවදත්ත ස්වාමීන් වහන්සේ ඉල්ලපු පංච වරෙන් එකක්නේ සියලු භික්ෂුන් වහන්සේලා නිර්මාංශික විය යුතුයි. වෙජිටේරියන්ස්ලා වෙන්න කිව්වා. බුදුන් වහන්සේ මොකද්ද කරේ? ප්‍රතික්ෂේප කළා. එහෙනම් දේවදත්ත ස්වාමීන් වහන්සේගේ වරයකට අපි අනුගත වෙන්න ඕනේ. මම මේ කියන්නේ මස් මාංශ කන්න කියන එක නෙමෙයි. දැන් මස් මාංශ ගැනීම නිසා අපිට ප්‍රෝටීන් ආදී ලැබෙනවා වගේම අධික මේදේ නිසා අසනීප හැදෙන කතාවකුත් තියෙනවා. ඒක ඇත්ත. නමුත් අපි තේරුම් ගන්නට ඕනේ මේ සත්වයෝ මැරෙන්නේ කර්ම විපාකයේ විඳින්නේ ඒගොල්ලෝ. ඒ තැන්වල උපදින්නේ ඒකයි මහත්තයා. දැන් ඒ විදිහට මරණයට පත් වෙන්න පුළුවන් විදිහේ ජීවිත ලැබෙන්නේ පෙර සංසාරයේ ප්‍රාණඝාත අකුසල් කරපු හින්දා. එහෙනම් ඒ පිරිස පෙර කරපු අකුසලයක් විඳිනවා ඊළඟට ඝාතනය කරන අය රැස් කර ගන්නවා. පිරිසක් ගෙවනවා පිරිසක් රැස් කර ගන්නවා. ඒ නිසා අපි හොඳට තේරුම් ගන්නට ඕනේ මස් මාංශ කන්න එපා කියලා ත්‍රිපිටක ධර්මයේ කොතනකවත් බුදුරජාණන් වහන්සේ බුද්ධ එක වචනයක්වත් සඳහන් කළා නැහැ. එහෙනම් අනුභව කරනවා නම් තමා වෙනුවෙන් නොමැරු, තමා වෙනුවෙන් මරණ බව අහලා නැති, දැකලා නැති අහඹුව
ඔබට මාංශ වළඳන්න මාංශ අනුභව කරන්න පුළුවන් භික්ෂුවට වළඳන්නට පුළුවන්. හැබැයි අර කියපු දසවිධ මාංශ තහනම් කළා හේතු ඇතුව. ඒ හැර මේ මස් මාංශ අනුභව කරයි කියලා ඒ විනය රාමුව යටත බුද්ධ වචනයට අනුව චෝදනා කරන්න බෑ එකක්. අනිත් එක බිත්තර ගැන එනවා. දැන් බිත්තර කියන්නේ කලර රූපයක්. ඉතින් කලර රූපයට විඥානය බැහැ ගැනීම බිත්තරේ දානකොටම සිද්ධ වෙන්නේ නැහැ. බිත්තරේ රකින්න ඕනේ, ඒ උෂ්ණේ සපයන්න ඕනේ විඥානය බැහැ ගන්න. ඒතර විඥානය දැන් මේ වෙලාවේ තියෙනවා මේ වෙලාවේ නැහැ කියලා අපි කාටවත් කියන්න බෑ. හැබැයි අධික සීතකරණයක අධික උෂ්ණයක තිබොත් විඥානය පවතින්නේ නැහැ. ඒ නිසා මේ අවශ්‍ය සාධක සපයන්නට ඕනේ කලල රූපයකට විඥානය මේ බැහැ ගන්න. ඒ නිසා බිත්තර කෑම හෝ මස් මාංශ කෑම හෝ පිළිබඳව අපි බෞද්ධ විද්‍යාත්මකව සහ එහි තියෙන කායික විද්‍යාත්මක කාරණා විග්‍රහ කරගන්නට ඕමනයි. ඒ නිසා බුද්ධ වචනය මම ප්‍රකාශ කරන්නේ ඔබට ඉතින් කියව ගන්න පුළුවන් ජීවක සූත්‍රය හොඳට කියව ගත්තා නම් මට නම් බනින්න එපා. ජීවක සූත්‍රය හොඳට කියව ගත්තම ඌටත් වඩා ප්‍රශ්න අහලා තියෙනවා මේ මස් මාංශ පිළිබඳව. හැබැයි දේවදත්ත හාමුදුරුවෝ ඉල්ලපු පංචවරයෙන් පහෙන් එකක් තමයි සියලු දෙනාම මස් මාංශ වලින් වැළකී යුතුයි. නමුත් බුදුන් වහන්සේ දුන්නු පිළිතුර තමයි කන අය කත්වා නොකන අය නොකත්වා කන අය කනවනම් වළඳනවනම් අන්න අර කියපු කාරණා තුනට යටත්ව කටයුතු කරත්ව බුදුරජාණන් වහන්සේත් වැළඳුවා. නැහැ කියන්න බෑ. ඒක හේතු කාරණා ඇතුව ත්‍රිපිටක ධර්මයේ සඳහන් කරන මේ ටික හැබැයි කිව්වයි කියලා මේ සද්ධාලෝක ස්වාමීන් වහන්සේට මාංශ ඕන කියන එක නේ මම නම් වළඳන්නේ නැහැ. මොකද මට අසනීප නිසා. හොඳයි. උන්වහන්සේ තාමත් පැහැදිලිව සහ සරලව දේශනාවන් වල තිබෙන කාරණා උදාහරණ ප්‍රමාණන් එකතු කරමින් අද අසිපත් අරණ තුල මේ කරුණු සියල්ල සාකච්ඡා කළේ. මේ සියලු තර්කයන් ගොඩ නැගුවේ මේ සියලු යෝජනාවන් ඔබ වෙත ගෙනාවේ අවසන මනුෂ්‍ය ජීවිතයක් ලද කෙනෙකු අවසන බලාපොරොත්තු වෙන නිර්වාණය කරා යන්නට අවශ්‍ය කරන්නා වූ මඟ මේ සසර මඟ කෙටි කරගන්නට අවශ්‍ය වටපිටාව නිර්මාණය කරන්නට එනිසා උන්වහන්සේ දේශනා කරන්නේ තිරිසන් සතෙකු තුල උවද යහපත් සිතුවිලි උද්දීපනය කරගන්නට ඉඩකඩක් ලැබෙන ඕනෑම මොහොතක ඒ උද්දීපනය කරගන්නට හැකියාව ලැබෙනවා නම් උදාහරණයක් සහිතව උන්වහන්සේ සඳහන් කළේ මනුෂ්‍යාත්මයක් ලබන්නට එහි වඩා සුඛ විවරණයන් විඳින්නට ඉඩකඩ ප්‍රස්තාව ලැබෙනවා කියන කාරණාව. ඉතින් අදත් අසිපත් අරණ තුල මේ තොරතුරු කතා බහ කළාසේම සාකච්ඡා කළාසේම උන්වහන්සේ අපට දේශනා කළාසේම අනිකුත් වැඩසටහන් වලදී ඔබට යම් ප්‍රශ්නයක් ගැටලුවක් නිර්මාණය වෙනවා නම් ඒ අසන්නට මේ ඉඩකඩ විවර කරන වැඩසටහනක් වෙන නිසා ඔබට පුළුවන් අපට ලියන්නට. මතක් කරන්නම් අපේ ලිපිනය නිෂ්පාදක අසිපත් අරණ හරිත TV නම්බර 181 සර් ජේම්ස් පීරිස් මාවත කොළඹ 2. අසිපත් අරණ නිෂ්පාදක අසිපත් අරණ හරිත TV නම්බර 181 සර් ජේම්ස් පීරිස් මාවත කොළඹ 2 කියන මේ තිරේ දිස්වන ලිපිනයට ඔබට පුළුවන් ඔබේ අදහස් යෝජනා ඔබට තියෙන ප්‍රශ්න ඒ වගේම චෝදනා අපි බාර ගන්නටත් සූදානම් මේ සියල්ල අප වෙත යොමු කරන්නට. ඒ මතක් කිරීමත් කරමින් අදට අපට අසිපත් අරණේ රැඳී සිටින්නට තිබෙන වේලාව අවසන් වන නිසා අපි අවසර පතනවා ඔබෙන් සමගගෙන යන්නට. සමගන්නට පෙර අපගේ নমස්කාර පූර්වක ස්තුතිය පුද කොට සිටිනවා අපේ ගෞරවනීය ආරාධනය පිළිගෙන මෙහි වැඩම කොට වදාළ හම්බන්තොට වෙහෙරගල පුරාණ රාජමහා විහාරය සහ කළුතර නාගොඩ ශ්‍රී ජිනවංශ යෝගාශ්‍රමය යන උභය විහාරාධිපති විසුද්ධි මග්ග ජාත්‍යන්තර බෞද්ධ මහා සංවිධානයේ නිර්මාතෘ දූරණ විචිත්‍ර භානක අතිපූජ්‍ය නාගොඩ සද්ධාලෝක නායක ස්වාමීන් වහන්සේට ඔබ වහන්සේට নমස්කාර පූර්වක ස්තුතිය පුද කොට සිටිනවා. ඒ වගේම මේ ශාසනික මෙහෙවර තවදුරටත් ඉටු කරන්නට අවශ්‍ය ඒ ශක්තිය ධෛර්යය වාසනාව ලැබෙන්නට කියලාත් අප ප්‍රාර්ථනා කරනවා අපේ ආමතුරුනි. තෙරුවන් සරණයි. අද දවසේ මේ උතුම් වැඩසටහන සඳහා අපට ආරාධනා කළ අප කල්යාණ මිත්‍ර හරිත රූපවාහිනී ප්‍රධාන අනුශාසක දූරන්දර අතිපූජනීය අපේ කල්යාණ මිත්‍ර කිරින්දේ අසජී නායක ස්වාමීන්ද්‍රයන් වහන්සේටත් ඒ වගේම අපේ වැඩසටහන මෙහෙයවපු අපේ ධම්මික මහත්මයා ඇතුළු කාර්ය මණ්ඩලයටත් ඒ වගේම විශේෂයෙන්ම ගංගාරාමාදීශ්වර අති ගෞරවාර්හ අවසරයි ගලබන ඥානීස්වර නායක මාහිමියන් වහන්සේටත් නිරෝගී සුව සම්පන්න සැනසිලිදායක දිවි පෙළක් ගත කරන්න දීර්ඝායුෂ ලැබේවා කියලා අපි මෛත්‍රියෙන් ආශිර්වාද කරනවා. බොහෝ කාලයක් ලෝ සසුන් වැඩ වඩන්ට ගංගාරාමයේ තුල මේ ධර්ම සක ලෝකයට බෙදන්ට හරිත රූපවාහිනිය ඔස්සේ වාසනාව ලැබේවා කියන ප්‍රාර්ථනාවෙන් අවසනත් අද දවසේ තේමාවට
බවට පත්වනු සබ්බ පාපස්සා කරන හැකිතාක් කුසල් වඩන්නට සියලු පාපයන්ගෙන් මිදෙන්නට අපගේ සිත් පැහැදේවා සිත් යොමු වේවා අවසන සියලු බුදුවරුන් දේශනා කළ ඒ කරුණ අනුව සියලු බුදුවරුන්ගේ යෝජනා වුණු දේශනා කළ කරුණ ඒතං බුද්ධාන ශාසනං සියලු පව් වලින් මිදෙන්නට ඔබට කළ යෝජනාව අපිට කරමින් අවසරයි සමගන යන්නට